පේනවයි. හරි. එහෙනම් මේ working capital කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. එතකොට අපිට කම්පැනි එක තියෙන මොනවද? කම්පැනියක් වුණාම අනිවාර්යෙන් තියෙන්න ඕනේ මූල්‍ය අවශ්‍යතා කියලා එකක් තියෙනවා. financial requirement. හරිද? එතකොට මේ financial requirement මූල්‍ය අවශ්‍යතා කියන එක කොටස් දෙකක් යටතේ කතා කරන්න තියෙනවා. අපිට සල්ලි ඕනේ මොනවා කරන්නද? එකක් තමයි අපිට ඕනේ එක්ක බිල්ඩින් එක රිපෙයාර් කරන්න ඕනේ නම් අලුත් එරියාවක් කරන්නොත් ඒකටත් ඕනේ. නැත්නම් අපිට මැෂින් එකක් ගන්න ඕනොත් ඒකටත් අපිට සල්ලි ඕනේ. නැත්නම් වාහනයක් වෙහිකල් එකක් ගන්න ඕනොත් ඒකටත් ඕනේ කම්පැනි අවශ්‍යතා සඳහා. ඒත් එක්කම තව එකක් තමයි අපිට ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් සඳහා එදිනෙදා ව්‍යාපාර කටයුතු කරන්නත් අපිට සල්ලි ඕනේ. ආයි ණය හිමියන්ට ගෙවන්නත් ඕනේ. ණය හිමියන්ට ගෙවන්න සල්ලි උනායි ඉන්වෙන්ටරි ගන්න අපිට තොග ගන්න ඒවටත් අපිට සල්ලි ඕනේ. එතකොට මෙන්න මේ බිල්ඩින් මැෂින් වෙහිකල් මෙන්න මේවට අපි කියනවා ලෝන් ටර්ම් ෆයිනෑන්සින් කියලා. ඒ කියන්නේ අපි දිගු කාලයක කටයුතු සඳහා ගන්න ඒවාට තමයි අපි ලෝන් ටර්ම් ෆයිනෑන්සින් කරනවා. මේවට අපි කියනවා ෂෝට් ටර්ම් කියලා. එහෙම නැත්නම් මේකට අපි කියනවා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය කියලා. working capital. එහෙනම් දැන් අපි මේ පාඩමේ කතා කරන්නේ මෙන්න මේවා ගැන. අපේ දෛනික කටයුතු සඳහා ඒ කියන්නේ day to day activity සඳහා කරන වියදම් පියවා ගැනීමට නැත්නම් ඉන්වෙන්ටරි ගන්න එහෙමත් නැත්නම් ණය හිමියන්ට ගෙවීම කරන්න අපිට සල්ලි ඕනේ. එහෙනම් ඒ කටයුතු කළමනාකරන කියන්නේ ව්‍යාපාරයේ day to day activities පරිපාලන කටයුතු ඒ ටික කරගෙන යන්න මේ ව්‍යාපාරයක ඕනි මුදල් ඕනි. ඒකට අපි කියනවා working capital management කියලා. හරි දැන් මෙතින් නම් කතා කරන්නේ අපි short term එක ගැන. ඒ කියන්නේ working capital කියලා කියන්නේ අපි එදිනෙදා ව්‍යාපාර කටයුතු සඳහා. ඒතර මේ working capital එක යටතේ වචන දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි gross working capital. gross working capital එකයි අනිත් එක net working capital එක. මේ gross working capital එක කියලා කියන්නේ ව්‍යාපාරය නැත්නම් සමාගමක් කොච්චර current assets තියාගෙන යන්න ඕනේද? සමාගමක් තුළ කොයිතරම් current assets ප්‍රමාණයක් තියෙන්න ඕනද කියන එක තමයි අපි කියන්නේ gross working capital කියලා. ඒතර මේ net working capital කියන එක අපි A level වලක් බැලුවා මුදල් ප්‍රාප්තතාවය හදනකොට අපි කාර්ක ප්‍රාග්ධන වෙනස කියලා එකක් ගත්තානේ. ඒක ගත්තේ කොහොමද? අපි ජංගම වත්කම් වලින් current assets වලින් අඩු කරා current liability. හරි එහෙනම් මේ net working capital එක ගන්න කොහොමද? current assets වලින් අඩු කරනවා current liability. එතකොට ව්‍යාපාරයකට ඕනේ මොකද්ද? මෙන්න මේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය ටික කළමනාකරණය කරන්න ඕනේ. එතකොට දැන් හිතන්න ව්‍යාපාරේ කම්පැනි එකේ තියෙන්න ඕනේ working capital එක. ප්‍රශස්තම මට්ටම. ඒ කියන්නේ ඔප්ටිමම් ලෙවල් එකේ තියෙන්න ඕනේ working capital තියෙන්න ඕනේ කියනවා රුපියල් ලක්ෂ 5ක්. හරිද? working capital තියෙන්න ඕනේ කියනවා ලක්ෂ 5ක. හැබැයි කම්පැනි මැනේජ්මන්ට් එක කියනවා ලක්ෂ 5ක් ඕනේ නැහැ. ලක්ෂ 3ක් අපි තියාගමු කියනවා. හරිද? කම්පැනි තියෙන්න ඕනේ මේක දාලා තියෙන්නේ හදිසි අවස්ථාවල නැත්නම් හදිසි ඉල්ලුමක් ඇති වුණොත් ඒ ඕනම අවස්ථාවකට අපිට මේ ටික ඇති කියන මට්ටම. ඒ කියන්නේ හොඳට ගණනය කිරීම කරලා තමයි දාලා තියෙන්නේ. ඒ මැනේජ්මන්ට් එක කියන අපිට නෑ මේ මෙච්චර ඕනේ අපිට මේ ලක්ෂ 3ක් තිබුණම ඇති කියලා. එතකොට මේ වගේ වෙලාවට අර හදිසි ඉල්ලුමක් ඇති වෙනවා. හරිද? හදිසි ඉල්ලුමක් හටගෙන කම්පැනි තියෙන ප්‍රොඩක්ට් වලට ඩිමාන්ඩ් එක වැඩි වෙලා එකපාරම එතකොට ඒකට අදාළ වියදමක් විදියට අපිට
ලක්ෂ 4ක් දරන්න වෙනවා. හරිද? කම්පැනි ප්‍රශස්ත නියම තියෙන ඕනේ ලක්ෂ ඒ කියන්නේ වර්කින් කැපිටල් එක ලක්ෂ 5ක් තියෙන්න ඕනේ. මැනේජ්මන්ට් එක කියනවා ලක්ෂ 5ක් ඕනේ අපි ලක්ෂ 3ක් තියාගමු කියනවා. ඊට පස්සේ මෙයාලට හදිසි ඉල්ලුමක් හටගෙන ඒකට ඉන්වෙන්ටරි ගන්නවා. ඒ කියන්නේ ඩිමාන්ඩ් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක හදලා ඉන්වෙන්ටරි මැදලා ඉන්වෙන්ටරි ගන්නවා ඊට පස්සේ ඒකට අදාළ කොස්ට් ටික ඒ ඔක්කොම කොස්ට් එකේ වටිනාකම ලක්ෂ 4ක් වෙනවා. ඒතර මෙයාලට මේක ඉක්මනට දැන් පියව ගන්න පුළුවන්. ලක්ෂ 3යි දැන් තියෙන්නේ. ඒ නිසා මෙයාලට මේක ඉක්මනට පියව ගන්න බෑ. දැන් ඒතර මේකට කියන්නේ මොකද්ද? තියෙන්න ඕනි මෙච්චරක් කාර්ක ප්‍රාග්ධනය හැබැයි මෙයාලා තියාගන්නේ මෙච්චරයි. එහෙනම් කාර්ක ප්‍රාග්ධනය තියෙන්න ඕනි ගානට වඩා අඩුවෙන් තියාගෙන ඒකට අපි කියනවා ඌන කාර්ක ප්‍රාග්ධනයක් කියලා. ඌන කාර්ක ප්‍රාග්ධනයක් කියලා. මේකෙම අනිත් පැත්ත කම්පැනි තියෙන ඕනි වර්කින් කැපිටල් එක ලක්ෂ 5යි. හැබැයි මැනේජ්මන්ට් එක කියනවා ලක්ෂ 5ක් නෙවෙයි. අපි මේක වැඩි හොඳටත් එක්ක ලක්ෂ 8ක් තියාගමු කියනවා. එතකොට මේ වගේ වෙලාවට කම්පැනිය දකිනවා තියෙන මැෂින් එක වැඩක් නැහැ. මැෂින් එකට වඩා අලුත් මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ගත්තනම් අපිට තියෙන ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න පුළුවන් කියනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි කරගන්න පුළුවන් කියනවා. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න දැන් මේ කට්ටිය ගාව මේ මැෂින් එක ගන්න සල්ලි මදි. හිතන්නකෝ ලක්ෂ 3ක් තව මදි කියලා. ලක්ෂ 3ක් තව මදි. නැත්නම් ලක්ෂ 2ක් මදි කියලා හිතමු. ලක්ෂ 2ක් මදි. දැන් එතකොට මෙයාලට මේ මැෂින් එක ගත්තම මොකද වෙන්නේ? ප්‍රොඩක්ෂන් එක වැඩිලා අමතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මෙයාලගේ දැන් තියෙන්න ඕනි වර්කින් කැපිටල් ලක්ෂ 5යි. හැබැයි මෙයාලා ඕනට වඩා තියාගෙන යනවා. ඒ හින්දා මෙයාලට මේ මැෂින් එක ගන්න වෙන්නේ නැහැ. එතකොට මේකෙදි මොකද වෙලා තියෙන්නේ? තියෙන්න ඕනි මෙච්චරයි මෙයාලා ලක්ෂ 8ක් තියාගෙන යනවා. ඒ හින්දා මොකද වෙලා තියෙන්නේ? අතිරික්ත කාර්ක ප්‍රාග්ධනයක් ඇති වෙලා. ඒකින්ද මෙයාලට මේ මැෂින් එක ගන්න වෙන්නේ. එහෙනම් මෙයාලගේ ලාභය එන්නේ අඩු වෙනවා. එතකොට ඔයාලට දැන් තේරෙනවා කම්පැනි එකට තියෙන්න ඕනේ මොකද්ද? වර්කින් කැපිටල් එක තියෙන්න ඕනේ කොහොමද? ඔප්ටිමම් ලෙවල් එකක. ප්‍රශස්ත මට්ටමක තියෙන්න ඕනේ. වර්කින් කැපිටල් එක ඔප්ටිමම් ලෙවල් එක නැති වුණා හරියන්නේ නැහැ. එතකොට මේක ගැන කතා කරනකොට සංකල්ප තුනක් තියෙනවා. එකක් ලික්විඩිටි එක, අනිත් එක ප්‍රොෆිටබිලිටි එක. මෙතන ලියනකොට පේනවද දන්නේ නැහැ. පේනවද? මේක පේනවද? රිස්ක් එක. පේනවා. හරි. එහෙනම් මේ වර්කින් කැපිටල් එකේ අපි මේ කතා කරනකොට අපි කතා කරන්නේ ජංගම වත්කම් තියෙන ප්‍රමාණය ගැන. එතකොට මේ කරන්ට් ඇසෙට් වැඩිපුර ව්‍යාපාරික තියෙනවා නම් මොකද වෙන්නේ? අර අතනුවන වැඩේ වෙන්නේ. ඒ කියන්නේ වර්කින් කැපිටල් කියලා කියන්නේ කරන්ට් ඇසෙට් තියාගන්න. ලක්ෂ 5ක් ඕනි තැනට ලක්ෂ 8ක් තියාගන්න. හරිද? එතකොට මෙයාලට මොකද උනේ? අර මැෂින් එක අරගෙන අමතර ප්‍රොෆිට් එකක් ගන්න තිබුණ chance එක මොකක්ද උනේ? නැති වෙලා ගියා. හරිද? එහෙනම් දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන තියෙන්නේ ලක්ෂ 5යි. මෙයා ලක්ෂ 8ක තියෙනවානේ. එතන මෙයාලගේ ප්‍රොෆිට් එක මොකද වෙන්නේ? අඩු. එහෙනම් කරන්ට් ඇසෙට්ස් අපි වැඩිපුර තියාගන්න නම් අපේ ප්‍රොෆිට් එකට මොකද්ද වෙන්නේ? ප්‍රොෆිට් එක ලෝ වෙනවා. ප්‍රොෆිට් එක අඩු වෙනවා. අනිත් පැත්තට කරන්ට් ඇසෙට්ස් අපි ගොඩක් තියාගෙන ඉන්නවා. දැන් අපි කරන්ට් ඇසෙට් තියාගෙන මේ ලක්ෂ 8ක කරන්ට් ඇසෙට් තියාගෙන. එතකොට අපිට මේ ටික අපිට ටක් ගාලා විකුණලා මුදල් කරගන්න පුළුවන්ද බැරිද? අපි ඉන්වෙන්ටරි ටිකක් තිබුණොත් ඒ ටික ටක් ගාලා අපිට මේ ප්‍රොඩක්ෂන් එක හදලා අපිට ඉක්මනට මුදල් කරගන්න පුළුවන්. නැත්නම් අපේ තියෙන කෑෂ් තියෙනවනේ කෑෂ් තිබුණත් අපිට ටක් ගාලා ගන්න පුළුවන්. නැත්නම් ණයගැතියකින් අපිට හම්බ වෙන්න තිබුණත් ඒ ටිකත් අපිට වට්ටමක් දීලා හරි අපිට ඉක්මනට එකතු කරගන්න පුළුවන්. එහෙනම් කරන්ට් ඇසෙට්ස් වැඩිපුර තියෙනවා නම් අපේ ලික්විඩිටි එක මොකද්ද වෙන්නේ? ලික්විඩිටි එක හයි වෙනවා. ලික්විඩිටි එක වැඩි. එහෙනම් කරන්ට් ඇසෙට්ස් වැඩි වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ලික්විඩිටි එක වැඩි. ප්‍රොෆිටබිලිටි එක අඩු වෙනවා. ඊළඟට කරන්ට් ඇසෙට්ස් අඩුවෙන් තියාගෙන ඉන්නවනේ. ව්‍යාපාරයක් තියාගෙන ඉන්නේ කරන්ට් ඇසෙට් දැන් මෙතන ලක්ෂ 3යි නම් තියාගෙන හිටියේ මොකද වෙන්නේ? එහෙනම් මෙතන ලක්ෂ 3 තියාගෙන හිටියා නම් මෙයාලට
අර කියන වගේ මැෂින් එක ආයෝජනය කරලා නිසා මෙතන ලක්ෂ 3 තියාගත්ත වෙන්න පුළුවන්. එහෙනම් මෙතන මෙයාලට මේ ප්‍රොෆිට් එක එන්නේ මොකක්ද වෙන්නේ? ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ වෙලාවට ප්‍රොෆිට් එක මොකක්ද වෙන්නේ? ප්‍රොෆිට් එක හයි. කරන්ට් ඇසෙට් අඩු වෙන තියාගෙන මෙයාට ජංගම වත්කම් අඩු වෙන තියාගෙන. මොකද ජංගම නොවන වත්කම් වැඩි තියෙනවා. එහෙනම් මෙයාට මේක ඉක්මනින් මුදල් කරගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ද්‍රව්‍යශීලතාවය අඩු වෙනවා. ඒක පැහැදිලිද? මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද ඒ ටිකේ? ඒ ටික නම් පැහැදිලි. හරි. එතකොට දැන් අපි දන්නවා හිතන්න බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ගුවන් නියමයකගේ මේ දෙන්නගේ වැටුප් දෙක කොහොම වෙන්නේ? බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ 50000යි නම් ගුවන් නියමකගේ කීයක් කියලා හිතනවා. මේකට වඩා අඩු වෙන්න ඕනද වැඩි වෙන්න? උත්තර දෙන්න. වැඩි වෙනවා. right වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. වැඩි වෙන්න ඕන හේතුව තමයි මෙන්න මේ බස් ඩ්‍රයිවර් කියන කෙනාට රිස්ක් එක කොහොමද ගොඩක් අඩුයි. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයාගේ රිස්ක් එක අඩුයි. මෙයාට උඩ ගෝනට ගියාට පස්සේ මොනවා හරි කරදරයක් වුණොත් මෙයාට සොලියුෂන් එකක් ගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ හින්දා මෙයාට රිස්ක් එක වැඩි. ඒ හින්දා මෙයාට හයි රිටර්න් එකක් දෙනවා. මෙයාගේ රිස්ක් එක ලෝ හින්දා මෙයාට දෙන රිටර්න් එක අඩුයි මෙයාට සාපේක්ෂව. දැන් අපි දන්නවා එහෙනම් රිස්ක් එක වැඩි වෙන තරමට අපිට හම්බ වෙන රිටර්න් එක වැඩි. එහෙනම් මෙතන බලන්න. ප්‍රොෆිටබිලිටි එක ලෝ නම් අපේ රිස්ක් එකත් මොකක්ද වෙන්නේ එහෙනම්? රිස්ක් එකත් ලෝ. ප්‍රොෆිටබිලිටි එක හයි නම් අපේ රිස්ක් එකත් හයි. දැන් ඒතකොට මේ දෙක ගත්තට පස්සේ ව්‍යාපාරයක මෙන්න මේ දෙකේ තුලනයක් ඇති කරගන්න තමයි working capital management එකක් කරන්නේ. මේ දෙක ප්‍රශස්ත මට්ටමක තියාගෙන යන්න ඕන නිසා තමයි working capital management එකක් කරන්නේ. මොකද මේක high වුණොත් මේකට බලපානවා, මේක low, මේක high වුණොත් මේකට බලපානවා. නිසා මේ දෙක average මට්ටමක තියාගෙන යන්න ඕනේ. හරිද? එතකොට liquidity එකයි මේක අතර තියෙන මොන relationship එකක්ද? Inverse relationship එකක්. relationship එක inverse. හරිනේ. එතකොට මේ risk එකයි profitability එක අතර තියෙන මොකක්ද? එතන තියෙන positive relationship එක. එතකොට මේ කම්පැනියක් ඉන්වෙස්ට් කරනවනේ බෑ. ඉන්වෙස්ට් කරාට පස්සේ අපි රිටර්න් එකක් බලනවා. ඒකට අපි කියනවා return on investment. ROI එක බලනවා කියන්නේ. මේ ROI එක බලන්න අපිට තියෙන්න ඕනේ net profit එක තියෙන්න ඕනේ. net profit එක තියෙන්න ඕනේ. net profit එක බෙදන්න අපි total assets වලින්. හරිද? එතකොට මේ total assets කියන එක හැදෙනවයි දෙකකට. එකක් current assets අනිත් එක fixed assets. හරි. එතකොට මේ ROI එකේ මේ current assets වැඩි වෙන අපිට මොකද වෙන්නේ? අපි ව්‍යාපාරය තුළ ජංගමවත්කම් වැඩියෙන් තියාගන්නවා. එහෙනම් අපි working capital එක වැඩි වෙනවා එන්නේ. එහෙනම් මේ return එක මොකක්ද වෙන්නේ අපේ? ROI එක හරිය වැඩි වෙනවා කියන්නේ මේකේ වටිනාකම අඩු වෙන එක වෙන්නේ. හරි ඒකත් ඔළුවේ තියාගන්න. right ඊට පස්සේ ඔයාලගේ මේ ස්ලයිඩ් වල රූපය ඇඳලා තියෙන මුල් ප්‍රස්තාර ටිකෙන් තියෙන ඔය කියපු ටික ඒත් එක්කම සාමාන්‍යයෙන් නිෂ්පාදන ව්‍යාපාරයක තියාගන්න ඕනි මේ වත්කම් ප්‍රමාණය ජංගම වත්කම් තියාගන්න ඕනි මුළු වත්කම් වලින් භාගයකට වඩා තියාගන්න ඕනි. ඒකත් මතක තියාගන්න. ආයෙත් සාමාන්‍යයෙන් කුඩා ව්‍යාපාර small firms
මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්නේ කෙටි කාලීන ණය අරගෙන. කරන්ට් ලයබිලිටිස් වලින් තමයි වැඩිපුරම යාළුවගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්නේ. මම ස්ලයිඩ් එක දාලා ඊට පස්සේ කියන්නම්. ඊට පස්සේ මේ ෆයිනෑන්සින් කරන්ට් ඇසෙට්ස් ෆයිනෑන්සින් කරන ආකාර ෆයිනෑන්සින් කරන්ට් එකක් අපි කියනවා ලෝන් ටර්ම්. ඒ කියන්නේ අපි දීර්ඝ කාල ණය අරගෙන කරන්ට් ඇසෙට්ස් ෆයිනෑන්සින් කරනවා. ඊළඟට ෂෝට් ටර්ම්. අනිත් එක තමයි ස්පොන්ටේනියස් කියලා කියනවා. හරිද? මේ මෙන්න මේක ලෝන් ටර්ම් කියනවා දන්නවනේ අපි. මේ දීර්ඝ කාල ණය අරගන්නවා. මේ ෂෝට් ටර්ම් කියන්නේ කෙටි කාල ණය අරගෙන අපි මේ කරන්ට් ඇසෙට්ස් මූලධනය කරනවා. මේ ස්පොන්ටේනියස් කියලා කියන්නේ දැන් හිතන්න A කියලා පුද්ගලයෙක් ඉන්නවා. A කියන එක්කෙනා B කියන කෙනාට ණයට බඩු විකුණනවා. හරිද? ණයට බඩු විකුණනවා. රුපියල් 50000ක බඩු විකුණන කෙනෙකු ණයට කියන්නේ තොගය. ඉන්වෙන්ටරි විකුණනවා. රුපියල් 50000ක ඉන්වෙන්ටරි විකුණන ඒ කෙනෙක් කෙනා B කෙනාට. එතකොට මෙයා විකුණනකොටම කියනවා මෙයාට මට මේ ණයට විකුණපු බඩු වල සල්ලි මාසයක් ඇතුළත ගෙවන්න කියලා. 1 month එකකින් ගෙවන්න කියලා. හරිද? එතකොට මේ B කියන එක්කෙනා මොකද කරන්නේ? B කියන එක්කෙනා ඉක්මනටම මේ තොග භාවිතා කරලා ප්‍රොඩක්ට් එකක් හදනවා. ප්‍රොඩක්ට් එකක් හදලා 1 month එකක් ඇතුළතම මෙයාගේ ඉන්වෙන්ටරි භාවිතා කරලා ඉක්මනටම ප්‍රොඩක්ට් එක හදලා මාසයක් ඇතුළත මෙයාගේ මේ 50000 ආයි ගෙවනවා. අන්න ඒ වගේ වැඩවලට තමයි කියන්නේ අපි ස්පොන්ටේනියස් ඇක්ටිවිටි කියලා. ස්පොන්ටේනියස් ෆයිනෑන්සින් කියලා කියන්නේ ඒවට. මේ තියරි ටික කරනවා වේගෙන් මේ ගණන් ටික වැඩියෙන් ඕනින්නේ. right ඊළඟට තියෙනවා මේ approach තුනක් තියෙන එකක් මේ hedging approach එක. මේ hedging approach එකද කියන්නේ fixed assets තියෙනවානේ. fixed assets තුයි current assets වල non seasonal එක. හරිද? මේ fixed asset වල fixed asset උයි current asset non seasonal කොටසයි cover කරගන්නවා කියලා කියන්නේ long term debt and equity වලින්. හරිද? පැහැදිලිද? ඒ කියන්නේ මේ hedging approach එකද කියලා කියන්නේ ඉස්සෙල්ලාම එකක් කියනවා මේ fixed ස්ථාරවත්කමයි current asset non seasonal කොටසයි ඒවා අපි cover කරගන්නවා කියන්නේ ඒවට financing කරනවා කියලා කියන්නේ long term debt උයි equity භාවිතා කරලාලු. එතකොට මෙයාලට දරන්න වෙනවනේ finance cost එක. අන්නේ finance cost එක මෙයාලා එයි කියලා හිතනවා මේ අපි invest කරන assets වල profitability එකෙන්. මේ assets වල profitability එකෙන් මේ finance cost එක cover වෙයි කියලා හිතනවලු. හරිද? ඊළඟ එක තමයි current assets වල seasonal කොටස තියෙනවා. current assets වල seasonal කොටස තියෙනවා. මෙන්න මේව අපි finance කරන්න අපි ගන්නවා කියන්නේ short term ඒවල. short term financing කියලා කියන්නේ. එතකොට මෙයාලගේ මෙන්න මේකට අදාළ finance cost එක cover වෙයි කියලා හිතනවලු මේකේ අදාළ cash flow එකේ. ඔය දෙක තමයි මේ hedging approach එකේ කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා මේ conservative approach එකයි aggressive approach එක. conservative කියන්නේ long term එක. conservative කියන්නේ long term එක. aggressive කියන්නේ short term එක. මේකේ බලන්නේ
ලෝන් ටර්ම් එකේ අපි ණයක් ගත්තොත් ඒකේ බෙනිෆිට් මොනවාද? රිස්ක් එක මොනවාද? අපි දිගු කාලෙකින් ණයක් ගන්නවා නම් අපිට ඒකේ තියෙන වාසි මොනවාද? අපි ගන්න දිගු කාලෙන ණයක් නම් අපිට මේක ඉක්මනින් ගෙවන්න ඕනද? ෂෝට් ටර්ම් එකේ ගෙවන්න ඕනේ නැහැ. රීෆයිනෑන්සින් එක රීෆයිනෑන්සින් ඔබ්ලිගේෂන් එක අඩුයි. ඒ කියන්නේ නැහැ කියන එක. රීෆයිනෑන්සින් ඔබ්ලිගේෂන් එකක් නැහැ. හරිද? ඊළඟ එක තමයි මෙයාලට දැන් අපි ගන්නවා බැංකු ණයක් අවුරුදු 5කට 112 පොලියට. මේක අවුරුදු 5 ඇතුළත තව වෙනස් වෙනවද? නැහැ. එහෙනම් මේක ස්ථාවරව තියෙනවලු. future interest rate එක ස්ථාවරව තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ තමයි මේකේ වාසි. අවාසි තමයි අපි ගත්ත කියමුකෝ 112 පොලිය යටතේ අවුරුදු 5ක් ගෙවන්න. අවුරුදු 5ක් ගෙවන්න ගත්තා. එතකොට මේක අපි අවුරුදු 5ක් තිස්සේම පොලිය ගෙවනවා 112. එහෙනම් මේක අපි පොලියම වැඩි. පොලිය එතකොට වැඩි වෙනවා. එහෙනම් ෆයිනෑන්ස් කොස්ට් එක වැඩි. හරි ෆයිනෑන්ස් කොස්ට් එක වැඩි. ඊළඟට අපි මේ ණය ගන්න අවුරුදු 5කට ලඝු ගාණක් අරගන්නවා. ඒ අරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක අපේ අවශ්‍යතාවයට විතරක් නෙවෙයි වෙන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට unnecessary ඒවාටත් යොදා ගන්න ඉඩ තියෙනවා. එතකොට මේකෙම අවාසි ටික මේකේ වාසි වෙනවා. මේකේ වාසි ටික මේකේ අවාසි වෙනවා. මේ දෙක පොඩ්ඩක් පාඩම් කරන්න නිකන් නිකන් ලොකු තීරියක් ඒ කියන්නේ නැහැ. right ඒ මුල් ටිකේ කියපු ටික ඔක්කොම උතනින් ඉවරයි. දැන් මේ ගාන හදන්න ඕන ටික තමයි දැන් කියන්නේ. අපි කතා කරන්න ඕනේ ගාන හදද්දී ගාන හදන්නේ නෙමෙයි ක්‍රෙඩිට් ස්ටෑන්ඩර්ඩ්ස් and ක්‍රෙඩිට් ටර්ම්ස් කියලා දෙකක් තියෙනවා. මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩර්ඩ්ස් කියන්නේ මොනවද? දැන් හිතන්න අපි ව්‍යාපාරය කියලා. අපි තමයි ව්‍යාපාරය. අපි ව්‍යාපාරය නම් අපි භාණ්ඩ ණයට විකුණනවා. එතකොට මේ ණයට විකුණනකොට අපි දාන කන්ඩිෂන් අපි දාන කොන්දේසි නැත්නම් අපි දාලා තියෙන ඒවා තමයි ක්‍රෙඩිට් ස්ටෑන්ඩර්ඩ්ස් කියලා කියන්නේ. එකක් වෙන්න පුළුවන් අපි විකුණන බඩු දින 30ක් ඇතුළත අපිට සල්ලි ඕනි කියලා. අපි ණයට විකුණන බඩු වල දින 30ක් ඇතුළත සල්ලි ඕනි කියනවා. හරිද? එහෙම නැත්නම් තව කොහොමද? අපි විකුණන බඩු වලට නෑ මේක තමයි තියෙන්නේ. වැඩිම තියෙන්නේ මෙන්න මේක. අපි දින 30ක් ඇතුළත අපි විකුණන ණයට විකුණන බඩු වලට සල්ලි ඕනි කියනවා. ආයෙ මේකේ තියෙනවා අපි ක්‍රෙඩිට් රිලැක්සේෂන් කියලා එකක්. ඒ කියන්නේ මේ කියපු එක අපි වෙනස් කරනවා. අපි කියනවා දින 30ක් එපා. අපි දින 60ක් දෙන්න. දින 60ක් ඇතුළත අපි සල්ලි දෙන්න කියනවා. එතකොට මෙන්න මේ වගේ වෙලාවට අපිට මොකද්ද වෙන්නේ? අපි මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එකක් තියෙන එකක් අපි ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරනවා. වෙනසක් කරනවා. ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරනවා. එතකොට මේක කර ගමන් අපිට දරන්න වෙනවා කොස්ට් එකක්. හිතන්න අපි දින 30ක් තිබුණ එක දින 60ක් කරාට පස්සේ දැන් හිතන්න දැන් දින 30ක් තියේදී අපිට සාමාන්‍යයෙන් ණයගැතියන්ගේ මුදල් හම්බ වෙන chance එක වැඩි වෙනවා. හැබැයි මේක දින 60ක් කරොත් මොකද වෙන්නේ? සමහර විට මේකෙන් ගෙවන්න නැතුව ඉන්නත් ඉඩ තියෙනවා. අන්න එතකොට අපිට ඇති වෙනව මොනවද? bad debt loss එකක් ඇති වෙනවා. දින 30ක දින 60 කරාට පස්සේ මේ bad debt loss එකක් ඇති වෙනවා. ආය අපිට
මේ දින 31 දින 60 කරාට පස්සේ අලුතින් තව ඇඩිෂනල් එන්න පුළුවන්. ඒ කියන්නේ ණයට ගන්න අපෙන් බඩු. ඒකට ඒ වගේ වෙලාවට අපි ඒකට හිතන්න 50000ක් අපි බඩු විකුණනවා කියලා. 50000ක බඩු විකුණුණාට පස්සේ ඒක නට බඩු විකුණන ඇඩිෂනල් දැන් මේ ක්‍රෙඩිට් ටර්ම් එක ගෙනාවට පස්සේ දින 30 නෙමෙයි අපි දින 60ක් කල් දෙනවා කියුවොත් ණයට බඩු විකුණුවාට පස්සේ අලුතින් තව ඇවිල්ලා මේ 50000ක බඩු විකුණනවා. ඒතර මේ බඩු විකුණුවාට පස්සේ ඒකේ පිරිවැය 30000යි කියලා හිතන්නකෝ. දැන් අපිට කම්පැනියට දරන්න වෙන පිරිවැය කොච්චරද? 50000ක බඩු විකුණනවා. හැබැයි මේක අපි කම්පැනිය දැන් මේකේ වේරියබල් කොස්ට් එකක් තියෙනවා. දැන් තේරෙන්නේ නැති මං හරියට කියන මේ ගාන හදද්දි මේ 50000 තියෙනවා. එතකොට මේකේ අපි අපේ කොස්ට් එක කම්පැනි කොස්ට් එක 30000යි ප්‍රොෆිට් එක 20000ක් තියාගෙන තමයි මේ විකුණන්නේ. දැන් තේරෙනවද? එතකොට අපි ගාව තියෙන්නේ 30000ක පිරිවැයු බඩු. හරිනේ. දැන් 30000ක පිරිවැයු බඩු විකුණනවා 50000ට 20000ක ලාභයක් තියාගන්න. මේ වගේ වෙලාවට අපිට මෙයාට අපි බඩු විකුණුවේ නැත්නම් මේ 30000ක ඒවට මොනවද කරන්නේ අපි? අපිට වෙන මොකක් හරි කරන්න විකල්පයක් තියෙනවනේ. අන්න එතකොට අපිට opportunity cost එකක් හටගන්නවා. හරිද? මේ අපි additional මේක කරේ නැති වුණා නම් අපි මේකට අපි කරන දේ හින්දා අපිට opportunity cost එකක් හටගන්නවා. එහෙනම් මේකෙදී හොඳට මතක තියාගන්න credit relaxation එකක් කරාම ඒ relaxation එකේදී අපි කරන්නේ මේක. දින 30ක තියෙන ඒ කියන්නේ අපි credit term එක දෙනවා නම් දවස් 30ක් ඒක දවස් 60ක් වුණා නම් අපිට bad debt loss එක්ක opportunity cost එක. මෙන්න මේ දෙක තමයි අපිට ගණන් වල ප්‍රධාන වශයෙන් තියෙන ඇති වෙන දෙක. හරිනේ? එතකොට ආයි තව මේක අනිත් පැත්ත වෙන්න පුළුවන්. දින 60ක් තිබුණ එක අපි දින 30ක් කරනවා. මේ වගේ වෙලාවට මොකද වෙන්නේ? මේකේ අනිත් පැත්ත වෙන්නේ. bad debt loss එක මොකද වෙන්නේ? decrease වෙනවා. තියෙන ගාන නෙවෙයි ඊට වඩා අඩු වෙනවා. මෙන්න මේකේ මේක ඊළඟ කතා කරන්න. එතකොට මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරන්නේ කම්පැනි. අනිවාර්යෙන් මොකක් හින්දාද? කම්පැනියට වාසියක් වෙන්නේ නැත්නම් මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරන්නේ නැහැ. එහෙනම් මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් හින්දා කම්පැනියට ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් මේකේ ප්‍රොෆිට් එක වැඩි වෙන්න පුළුවන් කොස්ට් එකට වඩා. මේක අවස්ථාවක්. එහෙමත් නැත්නම් අපිට ප්‍රොෆිට් එක හොයාගන්න බැරි නම් ගානේ අපි බලන්නේ මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකකින්ද තියෙන කොස්ට් එක රෙඩියුස් වෙනවද නැත්නම් ඩික්‍රීස් වෙනවද කියලා. එකක් බලනවා මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකකින්ද අපේ තියෙන ප්‍රොෆිට් එක වැඩි වෙනවද තියෙන කොස්ට් එකට වඩා. එහෙම නැත්නම් අපි ප්‍රොෆිට් එක හොයාගන්න බැරි නම් අපි කරන්නේ මේකේ කොස්ට් එක රිඩියුස් වෙනවද කියලා බලන එක. හරි එතකොට මේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා නම් මෙන්න මේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා නම් අපි ගණන් හදද්දී පළවෙනිම පියවර. හරිද? මේ පියවර ටික මතක තියාගන්න ගාන හදද්දී ඉස්තර වෙලාම කරන්නේ මේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එක හින්දා ඇඩිෂනලි සේල්ස් වෙනවා නම් පළවෙනි එක තමයි ඇඩිෂනලි සේල්ස් වෙනවා නම් අන්නේ ඇඩිෂන් වෙන ඒ වගේ ඇඩිෂනල් වෙන ඒ වගේ ප්‍රොෆිට් එක අපි බලන්න ඕන ඉස්තර වෙලාම ප්‍රොෆිට් එක බලනවා ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරාට පස්සේ අපි ඒකේ ප්‍රොෆිට් එක හොයන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ප්‍රොෆිට් එක හොයන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා අපි ඉස්සෙල්ලාම කරන්නේ ඇඩිෂනලි එතකොට මේක ඇඩිෂනලි දෙන්නේ මේක මෙහෙම කියන්න දැන් දින 30යි තියෙන්නේ මේකේ පීරියඩ් එක මෙයාලා දින 60ක් කරන මේ වෙලාවේ එහෙනම් මෙයාට අනිවාර්යෙන් ඇඩිෂනල් සේල්ස් වෙනවද නැද්ද එනවනේ එහෙනම් මෙන්න මේ වගේ වෙලාවක අනිවාර්යෙන් ඇඩිෂනල් සේල්ස් ලා එතකොට මෙතන මොකද කරන්නේ මේ ඇඩිෂනල් සේල්ස් ලා එන එකේ අනිවාර්යෙන් අපි ප්‍රොෆිට් එක බලනවා ප්‍රොෆිට් එක බලන්නේ කොහොමද ප්‍රොෆිට් එක බලන්නේ contribution එක තේරෙන්නේ නැත්නම් අහන්නනේ contribution එක ඒ කියන්නේ දායකයේ ගුණ කරනවා අපි sales unit වලින් ඕක තමයි අපි කරන පළවෙනිම වියර
අපි ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් කරාට පස්සේ එතකොට මේ දින 30 එකක් දින 60 වුණා කියලා හිතා ගන්න. ඒකට එහෙම වුණාට පස්සේ අනිවාර්යෙන් ඇඩිෂනල් සේල්ස් තියෙනවා. මේ මුකුත් ඕනේ නැහැ. ගාන තියෙනවනේ ඇඩිෂනල් සේල්ස් කියලා. ඇඩිෂනල් සේල්ස් වුණා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිට් එක බලන එක. දෙවෙනියට අපි කරන්නේ ඒ ඇඩිෂනල් සේල්ස් වල ඇඩිෂනල් කොච්චර රිසීවබල් තියෙනවද? ඇඩිෂනල් රිසීවබල් බලන එක. ඒක බලන්නේ කොහොමද? ඇඩිෂනල් රිසීවබල්. අපි සේල්ස් ඒ කියන්නේ ක්‍රෙඩිට් සේල්ස් ණයට විකුණුපු ඒ වගේ ඇඩිෂනල් රිසීවබල් බලන්නේ මේකේ ටර්න් ඕවර් එකෙන් බෙදලා. මේ ටර්න් ඕවර් එක ගන්න කොහොමද? දැන් හිතන්න අපි මේ ණය එකතු කිරීමේ කාලය දින 30 එකතු කරනවා කියන්නේ. ඒ කියන්නේ අපි එතකොට සලකා බලනවා මේකේ දින 360යි කියන. ගාන දෙනවා ඒවා නේ. ඒකට ගාන 360යි කියලා දීලා තියෙනවා මේක 30න් බෙදලා ටර්න් ඕවර් එක ගන්නවා 12යි කියලා. එහෙනම් මේක ටර්න් ඕවර් එක 12යි කියලා ගන්න. ඒක තමයි කරන්නේ මේ ටර්න් ඕවර් කියන එක. මේ මතක තියාගන්න හොඳට මේ මතක තියාගන්න මේ ඇඩිෂනල් සේල්ස් වල කරන්නේ ඉස්සෙල්ලාම කරන්නේ ප්‍රොෆිටබිලිටි එක බලනවා ඊට පස්සේ ඇඩිෂනල් රිසීවබල් බලනවා තුන්වෙනියට අපි බලනවා ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක. ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක. ඒ කියන්නේ අපි මෙතනින් එනවනේ උත්තරය. මෙතනින් ආව කියනකො අපි ඇඩිෂනල් රිසීවබල් 50000ක් ආවා කියලා. දැන් අපි බලනවා මේ 50000 වෙනින් අර මං කර 30000ක් අපි පිරිවේ දරුවා කියලා. අන්න ඒක තමයි මෙතන මේ කරන්නේ. ඇඩිෂනලි අපි කොච්චරක් ඒක වෙනින් අපි දරන්න ඕනේ. මේ ටර්ම් එක ගෙනාපු හින්දා අපිට 30000ක පිරිවෙබර 50000ට විකුණන්නේ. ඒතර මේ රිසීවබල්ස් 50000ක් ඉන්නවා. අපි ඒක වෙනින් අපි 30000ක පිරිවැයක් දරන්න ඕනේ. එහෙනම් අපි එන්නේ එක ගණනය කරන එක තමයි මෙතන කරන්නේ. ඇඩිෂනල් රිසීවබල් ඉන්වෙස්ට්මන්ට් එක බලන්නේ අපි variable cost එකේ quotation එක. variable cost එකේ quotation එක. ඒ කියන්නේ මේ variable cost එක දීලා තියෙනවා variable cost එක බෙදෙනවා sales cost sales price එකෙන් හොඳයි. ඒක තමයි variable cost quotation කියලා කියන්නේ. ඒක ගුණ කරනවා මේ additional receivable වලින්. එතකොට තමයි එන්නේ අපේ additional investment එක. දැන් එතකොට මොකක්ද වෙන්නේ? අපි 30000ක් මේකේ දැම්මේ නැත්නම් අපිට කොහේ හරි දාන්න chance එකක් තියෙනවනේ. අන්න ඒ හින්දා අපි හතරවෙනි පියවරට කරනවා අපි additional investment එකේ opportunity cost එක ගණනය කරනවා. opportunity cost එක බලනවා. ඒක බලන්නේ කොහොමද? additional investment එක තියෙනවා දැන් 30000ක් මම ගත්ත හින්දා 30000 ගුණ කරනවා අපි ගාණ දෙනවා invest මේ opportunity cost percentage එක 20යි කියලා. එහෙනම් මේකෙන් ගුණ කරලා ගන්නවා. දැන් මෙතන තමයි අපේ opportunity cost එක. එහෙනම් අපි දැන් බලනවා මේ වගේ වෙලාවට මේ දෙක විතරයි නේද? අපි additional sales විතරයි නම් දීලා තියෙන්නේ. අපේ profit එක දීලා ආවනම් මෙතන 50000 profit එක විතර 50000ක් ඇවිල්ලා මෙතන 20යි කියන්නේ 6000යි අපිට cost එක ගිහින් තියෙන 6000යි මේ credit term එක හින්දා. එහෙනම් අපි මේකේ වෙනසක් කරපු හින්දා කියන්නේ 30000 ඒ කියන්නේ දවස් දින 30ක් තිබුණ එක දින 60ක් කරපු හින්දා අපිට opportunity cost එක වෙලා තියෙන්නේ 6000. ඒ කියන්නේ වෙනත් තැනක ආයෝජනය කරා නම් අපිට ඒකට අදාළ පිරිවෙයින් අපිට 6000යි opportunity cost. හැබැයි අපිට ඒකෙන් හින්දා අපිට profit එක හැබැයි තියෙනවා 50000ක්. එහෙනම් මේ credit term එක හොඳයිද නැද්ද? cost එක මොකද්ද නේ profit එකට වඩා cost එක අඩුයි. ඒ හින්දා මේ credit term එක හොඳයි කියලා කියන්න ඕනේ. ඒ තමයි පළවෙනිම මේ පියවර ටික මතක තියාගන්න. ඉස්සෙල්ලාම බලනවා අපි credit relaxation එකක් දුන්නාට පස්සේ අපිට profitability එක හොයන්න පුළුවන්ද කියලා. ඒ profitability එක හොයන්නේ අපි additional sale එකේ. additional sale එකේ profitability එක බලනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟ පියවර කරන්නේ additional receivable බලන එක. additional receivable බලන්න credit sales බෙදනවා turnover එකේ. ඊට පස්සේ කරනවා අපි ඒ additional receivable වල අපි කොච්චරක් අපේ පිරිවැය දරනවා. කියන්නේ අපි කොච්චරක් ඒකට වියදමක් දරන්න ඕනද කියන එක බලනවා. ඒක තමයි අපි variable cost. ඒ කියන්නේ අපේ පිරිවැය කියන්නේ variable cost එක විචල්්‍ය පිරිවැයනේ. ඒක variable cost එක අපි additional receivable වලින් ගුණ කරලා පස්සේ යනවා ඒකට අදාළ අපි දරන්න ඕනේ වියදම. ඊට පස්සේ ඒ අපි දරන්න ඕනේ වියදම මොකද වෙන්නේ? ඒකට ඒ දෙවෙ නැත්නම් අපිට වෙන තැනක යොදවන්න තියෙනවනේ. එහෙනම් ඒකට අදාළ ආවස්තික පිරිවැයේ percentage එකෙන් ගුණ කරාම අපිට එන එකේ opportunity cost එක කොච්චරද කියලා. ඒත් මේ දෙක compare කරලා බලලා මේ credit term එක හොඳයිද නැද්ද කියන්න පුළුවන්. මොනවාට ප්‍රශ්න තියෙනවද ඒ ටික?
තේරුණාද තේරුන්නේ නැද්ද? අපහැදිලිද ඒක? තේරුන්නේ නැද්ද? තේරුණා. මේ පියවර 4ට අමතරව ඊළඟ පියවර ටික මම උඩින් ලියන්නම්. මේ තමයි ඉස්සෙල්ලා මොකද කරන්නේ ක්‍රෙඩිට් රිලැක්සේෂන් එකක් දුන්න ගමන් බලන්න ඇඩිෂනල් සේල්ස් තියෙනවා ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිට් එක බලනවා ඊට පස්සේ ඇඩිෂනල් සේල්ස් වල රිසීවබල් බලනවා ඉන්වෙස්ට්මන්ට් එකක් ඉන්දියාවේ ඇඩිෂනල් සේල්ස් වල අපි කොච්චරක් ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනද කියලා බලනවා කම්පැනි විදියට එතකොට ඒකට අදාළ ඔපචුනිටි කොස්ට් එක බලනවා ඒක දා ගන්නවා ඊට අමතරව මේ තියෙන ඇඩිෂනල් සේල්ස් තව කම්පැනියේ කලින් විකුණලා තිබුණා නම් හරිද තව කම්පැනි කලින් බඩු විකුණලා තිබුණා නම් අන්න ඒකටත් අනිවාර්යෙන් ඇයි හිතන්න ඒ කියන පුද්ගලයා ඉන්න. ඒ කියන්නේ AB කියන දෙන්න එකම පවුලේ. ඒ කියන එක්කෙනාට රුපියල් 50000ක ෆෝන් එකක් ගෙනත් දුන්නොත් B කෙනෙක් කෙනා ගාතින් 35000ක ෆෝන් එකක්. ඒතර B කෙනෙක් කෙනා අනිවාර්යෙන් තවයි මේ 50000ක ෆෝන් එකක් ඉල්ලනවාමයි. ඒ හින්දා අපි ක්‍රෙඩිට් රිලැක්සේෂන් එක කරොත් දින 30ක දින 60 කරොත් මේ අලුත් අයට දින 60 නේ එන්නේ. එතකොට පරණ හිටියත් මොකද කරන්නේ? අපිටත් මේක දෙන්න කියලා කියනවා. ඒ වගේ වෙලාවට අපි මෙයාලටත් ඔපචුනිටි කොස්ට් එකක් ගණනය කරන්නේ. එතකොට කරන්නේ ඔරිජිනල් සේල්ස් එක නැත්නම් ඕල්ඩ් සේල්ස් එක කිව්වොත් හරි. ඕල්ඩ් සේල්ස් එකේ ඕල්ඩ් සේල්ස් රිසීවබල් බලනවා. ඕල්ඩ් සේල්ස් රිසීවබල් බලනවා. ඕල්ඩ් ටර්න්ಓවර් එකට. පරණ ටර්න්ಓවර් එකටම බලනවා ඉස්සරලා. පරණ අයකට පිළිවෙටම අනුපාතයටම බලනවා ඉස්සෙල්ලා මෙයාලගේ රිසීවබල් කොච්චරයිද කියලා. එතකොට නෝන උත්තරය. ඊළඟට ඕල්ඩ් සේල්ස් වල රිසීවබල් බලනවා නිව් ටර්න්ಓවර් එකට අලුත් ටර්න්ಓවර් එකට. එතකොට ඒකත් බලලා මෙතන දාගන්න. දැන් කාට හරි ප්‍රශ්න ආයින්න. එතකොට දැන් අපි මේ දෙකේ වෙනස ගන්නවා. දැන් හොඳට මතක තියාගන්න අපි ඒකට ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක ගන්නවා දැන් මෙතන. මේ අලුත් ඒ කියන්නේ පරණ ටර්න්ಓවර් එකකට මෙච්චරක් ආවා අලුත් ටර්න්ಓවර් එකකට මෙච්චරක්. අපි ඊට පස්සේ මෙතනින් බලනවා අපි ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කොච්චරක් අපි දරන්න ඕනිද කියන එක. කම්පැනි තව කොච්චරක් ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් දරන්න ඕනේද ඒක මත අනිවාර්යයෙන් මොකද ඇති වෙන්නේ ආවස්තික පිරිවැයක් ඇති වෙනවා එහෙනම් ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක බලන්න අපි නිව් එකේ ආපු ටර්න්ಓවර් එකේ රිසීවබල් නිව් ටර්න්ಓවර් එකේ රිසීවබල් වලින් අඩු කරනවා ඕල්ඩ් ටර්න්ಓවර් එකේ රිසීවබල් මේක මෙන්න මේ සූත්‍රය වෙනස් කරන්න එපා ඔයාලා වෙන ගණන් මේකෙන් ගන්න ලේසි මොකද දන්නවද දැන් හිතන්න දැන් කාටරි ප්‍රශ්නයක් එයි අරකෙදී අපි මොකද්ද කරේ මෙන්න මෙතනදී මේ variable cost එකේ quotation එකෙන් තමයි මෙතන වැඩි කරේ හැබැයි මෙතනදී ඒක කරන්නේ නැත්තේ ඇයිද කියලා ඒක කරන්නේ නැති වෙන්න හේතුව තමයි මේක එන්නේ අලුතින්ම ව්‍යාපාරයට හැබැයි මේක දැන් තිබිලා තියෙන ව්‍යාපාරයක් ඒක නිසා දැන් අපිට මෙතන 50000ක් නම් අලුතින් එකේ ආවේ පරණ එකේ තිබුණේ 30000 කියලා හිතන්න. දැන් ඒතර මෙතන 20000ක් ඇඩිෂනලි ඇඩ් වෙලා තියෙනවා. එහෙනම් මේක ඇතුලේ අපි ඉන්නේ මෙතන ඉන්වෙස්ට් කරන්න ඕන එක. මේක ඇතුලේ variable cost එකයි profit එකයි කියන දෙකම ඇති වෙලා තියෙනවා. හරිද? variable cost එකක් තියෙනවා profit එකක් තියෙනවා. මේකෙදී අපි profit එක අපි ගන්න නැත්නම් අපේ වියදමක් හැටියට මේක තාම ගිවිසුම් ගත වෙලා නැහැ. අපි ගිවිසුම් ඇති වෙලා නැහැ. හැබැයි මේකෙදී වෙලා තියෙන්නේ කලින් ඉඳන් දැන් මෙයාලගේ ඇග්‍රීමන්ට් එක ගහලා මෙයාලා මේක කරේ නැති වුණා නම් මෙයාලා මේක කරෙන්නේ නැති වුණා නම් මෙයාලට 50000ක පිරිවැයක් දරන්න ඕනේ. හරිද? මෙයාලා මේක මේ කරේ නැති වුණා නම් 50000 ඒ කියන්නේ මේක කරොත් දරන්න වෙන්නේ 30000යි. sorry. මෙයාලා මේක කරනවා නම් මෙයාලා මේ කන්ඩිෂන් එක කරොත් අපි ඕල්ඩ් ටර්න්ಓවර් එකේදී ගාණක් වෙන 30000යි. හැබැයි මේකට වඩා අපි නිව් ටර්න්ಓවර් එකේදී අපිට අමතරව මෙන්න මෙච්චරක් ගෙවන්න වෙනවා. එතකොට මේ අමතරව ගෙවන ගාණ සම්පූර්ණම අපි කම්පැනි එකම දරන්න ඕනේ. ඒ කියන්නේ මේක වේරියබල් කොස්ට් එකක් දරන්න ඕනේ කම්පැනියම ප්‍රොෆිට් එකක් දරන්න වෙන කම්පැනි මොකද මෙයාලා මේ ව්‍යාපාරේ ඒ කටයුතු සඳහා තියාගන්න ඕනේ නා.
ගාන හදලා දීර්ඝ තේරෙයි මොන හරි අවුලක් තිබුණොත්. right. ඊළඟට දැන් මේ පීවර මතකයි. පළවෙනි පීවර තමයි ඇඩිෂනල් සේල්ස් වල බලනවා ප්‍රොෆිටබිලිටි එක, ඊට පස්සේ රිසීවබල් එක බලනවා, ඊට ඉන්වෙස්ට්මන්ට් එක බලනවා. ඇඩිෂනල් සේල්ස් වල ඔපචුනිටි කොස්ට් එක බලනවා. ඊට පස්සේ ඒකෙම තව අලුත් මේ පරණ සේල්ස් තියෙනවා නම් පරණ අයිටි ගෲප් එක තියෙනවා නම් ඒකේ අපි පරණ ටර්න්ಓවර් එක යටතේ බලනවා කොච්චරක් කොස්ට් එක මේ පරණ ටර්න්ಓවර් එකකට රිසීවබල් කොච්චරද කියලා. ඊට පස්සේ අපි අලුත් ටර්න්ಓවර් එක රිසීවබල් කොච්චරද බලනවා. ඊට පස්සේ මොකද්ද ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක අපි කොච්චර කරන්න ඕනද කියලා බලන්න. නිව් ටර්න්ಓවර් එකෙන් නිව් ටර්න්ಓවර් එක අපි රිසීවබල් වලින් අඩු කරනවා. ඕල්ඩ් ටර්න්ಓවර් එක අපි රිසීවබල්. මෙන්න මෙතන එන උත්තරේ අනුව. මෙන්න මෙතන එන්නේ මේක හොඳට බලන්න ධන උත්තරයක් නම්. හරිද? ධන උත්තරයක් ආවොත් අපි මොකද්ද කියන්නේ මෙතන? අපි ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙනවා. එහෙනම් මේකට අපිට ඔපචුනිටි කොස්ට් එකක් මොකක්ද වෙන්නේ? අනිවාර්යෙන් ඇති වෙනවා. හරිද? ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක ගන්න නිව් ටර්න්ಓවර් එකේ අපි රිසීවබල් වලින් ඕල්ඩ් එකේ අඩු කරනවා. එතකොට අපි නිව් එකේ ගන්න වැඩි නන්නේ මේ ඕල්ඩ් එකේ මේ ධන වෙන්නේ. එහෙනම් එතකොට අපි අනිවාර්යෙන් ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙනවා පරණ එකට වඩා. එහෙනම් අපිට අනිවාර්යෙන් ඒක වෙන තැනක ආයෝජනය කරොත් අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි මේකට ඔපචුනිටි කොස්ට් එකක් හට ගන්නවා ධන වුණොත්. හැබැයි මේ උත්තරේ ඍණ වුණොත් මොකද වෙන්නේ? ඒතර අපිට ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් දරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇඩිෂනල් කියන්නේ දරපු ඉන්වෙස්ට්මන්ට් එක වැඩි. ඒ නිසා අපි ඒක අඩු කරනවා. එහෙනම් මෙතන අපි ඔපචුනිටි කොස්ට් එක මොකද වෙන්නේ? රිඩියුස් වෙනවා. අඩු වෙනවා. ඔපචුනිටි කොස්ට් එක අඩු වෙනවා. ධන වුණා නම් මෙතන අපිට ඔපචුනිටි කොස්ට් එකක් හට ගන්නවා. මෙතන එන ගාන ඍණ වුණොත් අපිට ඔපචුනිටි කොස්ට් එක හටගන්නේ නැහැ. මෙතන එන්නේ ඔපචුනිටි කොස්ට් එකේ රිඩියුස්. ඔපචුනිටි කොස්ට් එක අඩු වෙන. ඒ කියන්නේ අපිට කොස්ට් සේවින් එකක් වෙන්නේ මෙතනදී. ඒක තමයි ප්‍රොෆිට් එක පැත්තෙන් බැලුවම මේ ඒ ටිකේ පියවර ටික මතක තියාගන්න. ඊට පස්සේ දැන් මෙතන ඒ එන ගාන තියෙනවා. ඒ ඉන්වෙස්ට්මන්ට් එක ධන උත්තරයක් ආවගෙන එනවා. ධන උත්තරයක් ඔපචුනිටි කොස්ට් එකක් හටගත්තා. 5000 ඔපචුනිටි කොස්ට් එකක් හටගත්තා. මෙතනින් ආව 10000 ඔපචුනිටි කොස්ට් එකක්. එහෙනම් මේ දෙකම එකතු කරනවා. ඒතර 15000යිනේ. දැන් මේ දෙක කම්පෙයාර් කරනවා. අපේ මුළු කොස්ට් එක. ඒක ටෝටල් කොස්ට් එක කියලා ගන්න මේ 15000. මේ 15000 මේ ප්‍රොෆිට් එක ආපු ගාන අතර වෙනස බලනවා. ප්‍රොෆිට් එක වැඩි නම් මේ ටර්ම් එක අපි මේ පොලිසි එක හොඳයි කියලා කියනවා. ප්‍රොෆිට් එක අඩු වෙනම් මේකට වඩා ඒ ටර්ම් එක හොඳ නැහැ කියලා කියනවා. ඊට අමතරව මෙතනදී බෑඩ් ඩෙප් ලොස් පර්සන්ටේජ් එකක් දීලා තිබුණා. බෑඩ් ඩෙප් ලොස් එකත් අපි මෙතනට දාගන්නවා. තව 3000කට දාගමුකෝ. බෑඩ් ඩෙප් ලොස් එකක් දීලා තිබුණා. ඒකත් දාගන්න. එතකොට 5000 3000 8000 අතන 10යි 18000ක් විදියට අපි මුළු මේ කොස්ට් එක එනවා. ඒතකොට ඒ 18000 මේකයි කම්පෙයාර් කරනවා. ඒක තමයි පියවර ටික ප්‍රොෆිටබිලිටි කරන දුන ඉස්සෙල්ලාම ඇඩිෂනල් සේල්ස් තියෙනවා නම් ඒකේ බලන්න ඕනේ ප්‍රොෆිටබිලිටි එක ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඇඩිෂනල් රිසීවබල් බලනවා. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් එක බලනවා. ඉන්වෙස්ට්මන්ට් එකට අදාළ ඔපචුනිටි කොස්ට් එක එතනම බලලා ඉවර කරන්න. මැඩම් නම් ඔයාලා මේක පස්සේ කරේ. ඒ නිසා මේ පියවර ටික මතක තියාගන්න. ඒකට ඔයාලා ගාලා වරදින්නේ නැහැ. ඊට පස්සේ බලනවා ඊළඟට. දැන් අලුත් සේල්ස් ටික ඉවරයි. ඊට පස්සේ බලනවා පරණ සේල්ස් තියෙනවා. පරණ ඒවාගේ අලුත් පරණ ටර්න්ಓවර් එකකට තේ බලනවා රිසීවබල් කොච්චරද? අලුත් ටර්න්ಓවර් එකකට තේ රිසීවබල් කොච්චරද බලනවා. ඊට පස්සේ අලුත් එකෙන් අඩු කරන්නේ පරණ එක. හොඳට මතක තියාගන්න. අලුත් එකෙන් අඩු කරනවා පරණ රිසීවබල් එක. එතකොට එනවා අපි ධන උත්තරයක් කියලා නම් අපිට එනවා ඔපචුනිටි කොස්ට් එකක් හට ගන්න. මොකද අපි ඇඩිෂනල් ඉන්වෙස්ට් කරන්න ඕනි. ඍණ උත්තරයක් නම් අපිට ඇඩිෂනල් ඉන්වෙස්ට් කරන්න ඕනි නැහැ. අපේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එකත් වැඩි. ඒ හින්දා අපි ඔපචුනිටි කොස්ට් එක තව අඩු වෙන එක වෙන්නේ. එතකොට ඊට පස්සේ එනවා බෑඩ් ඩෙප් ලොස් එකක් තියෙනවා. අපි මේ බෑඩ් ඩෙප් ලොස් එකත් ඒකට එකතු කරලා එතකොට ටෝටල් කොස්ට් එක එනවා. මේ ටෝටල් කොස්ට් එකත් එක්ක මේ ප්‍රොෆිටබිලිටි එක මේ කම්පෙයාර් කරනවා. ප්‍රොෆිටබිලිටි එක වැඩි නම් අපි මේ ක්‍රෙඩිට් ටර්ම් ඒ කියන්නේ මේ පොලිසි එක අපි හොඳයි කියලා කියනවා. ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ පියවර ටික ඒ විදිහටම කරන්න ගාන වර්ධින්නේ නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවද ඒකේ? තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් කතා කරන්නේ ප්‍රොෆිටබිලිටි එක පැත්තේ. ප්‍රොෆිටබිලිටි හොයන්න බලන්න. අනිත් එක මොකද්ද? කොස්ට් රිඩක්ෂන් එක. කොස්ට් එක අඩු වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැන් දින 60යි නම් අපි එකතු කරන්න ගත්ත කාලේ මේක දින 30ක් කරා නම් අපිට මේකේ කොස්ට් එක
අඩු වුණා කියලා හිතලා තමයි මේකේ හදන්නේ ගන්න. කොස්ට් එක අඩු වෙනවද කියලා තමයි මේ වගේ වෙලාවට බලන්නේ. ප්‍රොෆිටබිලිටි එක බලන්නේ නැහැ. කොස්ට් එක කලින්ට වඩා අඩු වෙනවා. එතකොට බලන්නේ අපි පරණ ටර්න්ஓවර් එක යටතේ ඕල්ඩ් ටර්න්ఓවර් එක යටතේ බලනවා. ඊපස්සේ නිව් ටර්න්ஓවර් එක යටතේ බලනවා. මේ දෙකේ වෙනස ගන්නවා. එතකොට ඒක වෙනස කියන්නේ ඇඩිෂන් ඒ කියන්නේ රිසීවබල් එක. රිසීවබල් එක බලනවා. එතකොට ගන්න නිව් එකෙන් අඩු කරනවා ඕල්ඩ් එක. එතකොට මෙතන එන්නේ ඍණ ගාණක් නම් මොකද කියමු? ඍණ ගාණක් අපේ එන්නේ මේ සේවින් එකක්. එහෙනම් අපි කොස්ට් රිඩක්ෂන් එකක් වෙලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ ඒක හොඳ. ඊළඟට තියෙන්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා 2යි 10යි net 30. මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේකට තමයි credit terms කියලා කියන්නේ මේවට. මේකෙන් කියවෙන්නේ අපි ණයට බඩු විකුණුවොත් අපිට මුදල් ලැබෙන්න ඕනේ දින 30ක් ඇතුළත. ඒ අපි බඩු ණයට විකුණනවා අපිට සල්ලි දෙන්න කියන දින 30ක් ඇතුළත. හැබැයි කවුරු හරි එක්කෙනෙක් දින 10ක් ඇතුළත ගෙවනවා නම් අපි 100ට 2ක කෑෂ් ඩිස්කවුන්ට් එකක් මුදල්වත් තමයි දෙනවා කියනවා. කෑෂ් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියනවා 100ට 2ක. ඕක තමයි ඔකේ අදහස. එතකොට කෑෂ් ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් අපිට මොකද්ද මේක අපේ ව්‍යාපාරයේ මොකද්ද? ආදායමක්ද වියදමක්ද? ව්‍යාපාරයට. කොස්ට් එකක්. හරිද? ඒ කියන්නේ අපි 100ට 2ක් අපි ඩිස්කවුන්ට් දෙනවනේ. ඒ කියන්නේ 50000ක් එන්න ඕනේ ණය ගැතියා. මෙයා දින 10ක් ඇතුළත ගෙවනවා නම් අපි කියන 100ට 2ක් දෙන්න කියලා. මෙයා අපිට 48000ක් ගෙවම ෂේප් කියන. එහෙනම් අපිට අවාසි මේකෙන් රුපියල් 2000ක් අපිට අලාභයක් වෙනවා. එහෙනම් අපේ ව්‍යාපාරයට ඒක අලාභයි. ඊට පස්සේ එතකොට බලනවා අපි අනිත් කොස්ට් එක කොහොමද කියලා. දැන් දින 30ක මේක දින 10න් ගෙවනවානේ. ඒතර ඒ වගේ වෙලාවට අපි ඔපචුනිටි කොස්ට් එකට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් ඒ වගේ වෙලාවට අපි ඔපචුනිටි කොස්ට් එක දැන් දින 30ක එක දින 10න් ඒතර ඔපචුනිටි කොස්ට් එක මොකක්ද වෙන්නේ? අඩු වෙනවා, රිඩක්ෂන් වෙනවා. රෙඩියුස් වෙනවා. හරිද? ඔපචුනිටි කොස්ට් එක රෙඩියුස් වෙනවා. එතකොට අපේ කෑෂ් ඩිස්කවුන්ට් එකේ කොස්ට් එකක් එනවනේ. එතකොට බලනවා මේ කෑෂ් ඩිස්කවුන්ට් එකේ කොස්ට් එක. ඒ කියන්නේ අපිට දරන්න වෙන වියදමට වඩා ඔපචුනිටි කොස්ට් එක ඔපචුනිටි කොස්ට් එක සේව් වෙන්නේ. ඒ කියන්නේ ඔපචුනිටි කොස්ට් එක කොච්චර කඩු වුණා. ඒ ඔපචුනිටි කොස්ට් එක සේවින් එක කොච්චරද කියන එක බලනවා. එතන මේ ඔපචුනිටි කොස්ට් එක සේවින් එක මේ අපි කෑෂ් ඩිස්කවුන්ට් එකට වඩා වැඩි නම් මේ ක්‍රෙඩිට් පොලිසි එක මොකද කියන්නේ? හොඳයි කියලා කියනවා. ඔය හරි ගණන් වලට යමු නේද? කාට හරි පුළුවන් ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න මේ PDF එක. PDF එක ෂෙයා කරන්න පුළුවන් කාට හරි? නැද්ද කවුරුත්? කවිදු බැරිද PDF එක ෂෙයා කරන්න? ඒ මගේ ලැප් එකේ ස්ලයිඩ් ඕපන් වෙන්නේ අයි මේ මම ෆෝන් එකෙන් ඉන්නේ සිග්නල් පොඩ්ඩක් අවුල් වෙනවා මේ පුළුවන් දන්නේ පොඩ්ඩක් බලන්න
මේක තමයිනේ. ඕක හරි පළවෙනි ස්ලයිඩ් එකට යන්නකෝ. පළවෙනිමකට ඔව් මුලින් අයියා. හරි. මෙතනනේ. රයිට් ඔය මම අර කිව්ව විදිහට පළවෙනියටම වර්කින් කැපිටල් එක මේ අර මේ දෙකක් කිව්වනේ. එකක් net working capital එක තියෙනවා අනිත් එක gross working capital කියලා කියනවා. net working capital එක ගන්න මේ current asset වලින් current liabilities අඩු කරලා ඊට පස්සේ මේ gross working capital කියලා කිව්වේ අපි firm එකක් කොච්චර current assets තියාගන්න ඕනද කියන එක. හරි ඊළඟට යමු. ඊළඟට මේ working capital එකේ මේ significance මොකක්ද කියන එක කිව්වර මේක සාමාන්‍යයෙන් ව්‍යාපාරය තියාගන්න ඕන current asset ඒ කියන්නේ manufacturing ව්‍යාපාරයක් නම් මේ total asset වලින් භාගයට වඩා තියාගන්න ඕනේ. එතකොට ආයි මේක අපිට බලා ගන්න පුළුවන් return on investment එකෙන් බලන්නත් පුළුවන්ලු. ඊට පස්සේ කියනවා මේකේ මේ කුඩා ව්‍යාපාර මේ කියන්නේ පොඩි small firm එකක් නම් මේ බාහිර මේ කියන්නේ financing රැස් කරගන්නේ current liabilities වලින්. ඒ කියන්නේ දිගු කාලීන ණය වලට යන්නේ නැහැ කියලා කියනවා. හරි ඊළඟට යමු. ඔය තියෙන අර Q එකම මම මේ කියන්නේ මේ ඔප්ටිමල් amount එක current asset තියාගන්න ඕනේ. එතකොට මේ policy එක B එක C ඒ කියන්නේ policy A එකෙන් කියන්නේ ගොඩක් වත්කම් තියාගන්නවා නම් policy B එකෙන් කියන්නේ වත්කම් අඩුවෙන් තියාගන්න policy C එකෙන් කියන්නේ වත්කම් අඩුවෙන් තියාගන්න. ඒ ටිකේ වෙනස තමයි අර කිව්වේ current asset මේ profitability එකයි liquidity එකටයි risk එකටයි බලපාන ආකාර ටික. ඔය යන්නේ යට. ඔය ටිකේ තියෙන සම්බන්ධය ටික බලා ගන්න ඕනේ. ඔය ටික කියන්නේ ඉස්සරහට. මේ ටිකත් මේ මොනවද components කියලා working capital එක තමයි inventory cash receivable තමයි වැඩියෙන් මේ cash market securities ඒ ටිකේ නම් කියන දෙයක් නෑ ඉස්සරහට. මේ කොහොමද තියන්න මේ permanent මේ කියන්නේ working capital එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් කියනවා permanent working capital අනිත් එක කියනවා temporary working capital කියලා. ඒ කියන්නේ temporary asset permanent asset දෙකක් තියෙන working capital. මේ කියන්නේ ජංගම වත්කම් ගැන නෙවෙයි working capital එක බෙදන්න පුළුවන් temporary ඒවයි permanent ඒවයි. උදාහරණයක් විදිහට මේ දැන් හිතන්න මේ කම්පැනියක් කියනවා අපි හැම මාස 6කට වරක්ම රුපියල් ලක්ෂ 6ක බඩු විකුණන්න ඕනේ කියලා. අන්න ඒ වගේ එකක් අපි කියනවා permanent working capital නැත්නම් permanent current asset කියලා. ඒ කියන්නේ ඒක ස්ථාවරව යනවා යම් කිසි මට්ටමක යනවා. temporary current asset කියන්නේ මේ අවස්ථාව අනුව අපි මුදල් මේ කියන්නේ current asset පාලනය කරන එක තමයි ඒකදී කරන්නේ. Right ඉස්සරහට. එතකොට මේ working capital එක determine කරන්න තියෙන internal factors and external factors. ඒ internal factor කියන්නේ business එකේ ස්වභාවය කොහොමද බලන්න ඕනේ. මේ small firm එකක්ද ඊට size small එකක්ද large එකක්ද ඊට පස්සේ firm එකේ production policy එක මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍ය පමණක් ව්‍යාපාර තියෙනවා. මේ කියන්නේ අවසන් තොගය වෙන ඒ කියන්නේ තොග මට්ටමක් වෙනකන් තියාගෙන ඉන්නවා ප්‍රොඩක්ෂන් එක කරන්නේ නැතුව. ඒ වගේ තියෙන ඊට පස්සේ ෆර්ම් එකේ ක්‍රෙඩිට් පොලිසි ඒ කියන්නේ මේ ණයට දෙන්නේ කොහොමද බඩු ණයට කරනකොට මොන පොලිසි එකක්ද ඒක. ඒ කියන්නේ බඩු ණයට කරන දිගු කාලයක් ගන්න. ඒ කියන්නේ දිගු කාලයක ණයක කිරීමකට ගන්නවද නැත්නම් කෙටි කාලයකදී ණය මුදල් එකතු කරනවද කියන එක. ඊට පස්සේ එක්ස්ටර්නල් ෆැක්ටර්ස් තමයි බිස්නස් ෆ්ලක්චුේෂන් බලනවා. ටෙක්නිකල් ඩෙවලොප්මන්ට් ටැක්සේෂන් පොලිසිස් ඒ ටික ටික මතක තියාගන්න. නිකන් ඕන අහන්නේ නැහැ. පැටිලාට ඊළඟ ස්ලයිඩ් එක
ඔය අප්‍රෝච් ටික පළවෙනි අර හෙජින් අප්‍රෝච් එකේදී කිව්වා මේ තියෙන්නේ මේ ෆික්ස්ඩ් ඇසෙට් එක ඊළඟට හෙජින් අප්‍රෝච් එකේදී කිව්වේ ෆික්ස්ඩ් ඇසෙට් මේ කරන්ට් ඇසෙට් නන් සීසනල් කොටසයි ඒක කවර් කරගන්න අපි කරනවා ලෝන් ටර්ම් ෆයිනෑන්සින් කරනවා කිව්වේ. ඒක ලෝන් ටර්ම් ෆයිනෑන්සින් වලදී ඒක කවර් කරගන්නවද කවර් වෙයි කියලා හිත ඒ කියන්නේ ෆයිනෑන්ස් කොට් එක කවර් වෙයි කියලා හිතනවලු මේ අර ඇසෙට් වලින් දෙන ප්‍රොෆිටබිලිටි ඊළඟ ස්ලයිඩ් එකට මේ ඊට පස්සේ කරන්ට් සීසනල් ඇසෙට් තියෙනවනේ ඒවට වෙන කොස්ට් එක ඒක ගන්නවා කියන්නේ අපි ෂෝට් ටර්ම් ලෝන්ස් වලින්. ඒතර ෂෝට් ටර්ම් ලෝන්ස් වලින් ඒකේ මේ කෑෂ් ෆ්ලෝස් වලින් ඒකට අදාළ ෆයිනෑන්ස් කොස්ට් එක කවර් වෙයි කියලා හිතනවලු හෙජින් අප්‍රෝච් එකේදී. ඊළඟට යන්න කන්සර්වේටිව් එකට යන්න. ඔය ටික නිකන් කියව ගන්න ඕනේ කියලා. කන්සර්වේටිව් එකට යන්න මල්ලි. right එතකොට මේකෙදි කිව්වේ ඇග්‍රෙසිව් එක කන්සර්වේටිව් කියන්නේ ඇග්‍රෙසිව් එකේදී කියන්නේ ෂෝට් ටර්ම් ෆයිනෑන්ස් එකේ බෙනිෆිට් ගැන. කියන්නේ ෂෝට් ටර්ම් එකක් නම් මොකද්ද වෙන්නේ? ලොන් ටර්ම් මේ කියන්නේ ලොන් ටර්ම් නීඩ් ඉන්ට්‍රෙස්ට් රේට් එක කොහොමද? ඉන්ට්‍රෙස්ට් කොස්ට් එක අඩුයි. ඒ කියන්නේ කෙටි කාලෙදී ණය පියවන අපි ඉන්ට්‍රෙස්ට් එක ගොඩක් කල් ගෙවන්න ඕනේ නැහැ. ඒක අඩුයි ඉතින් අපිට අවශ්‍ය කටයුත්තටම අපිට ණය ගන්න පුළුවන්ලු. ඒ ටික බලාගන්න. එතකොට කියන්න දෙයක් නැහැ. මේ ක්‍රෙඩිට් ටර්ම්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් පොලිසිස් ගැන කතා කරේ. මේකෙන් තමයි ගාන හදාන්න ඉන්නේ. පළවෙනි එක්සාම්පල් එකට අංග ඕක තියෙන්නේ. පළවෙනි එක්සාම්පල් එකට ඔය ටික නිකන් බලා ගන්න ගණන් වලට එන්නේ නැහැ ටික. ඔයාලගේ ස්ලයිඩ් කරනවා බලා ගන්නද මම ගාන හදන්න. ගණන් ටිකනේ දැන් හදන්න තියෙන්නේ. ඕකේ තියෙන පළවෙනි ගානට යන ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න ඕනේ. ෂෙයා එක අයින් කරන්න. රයිට් පළවෙනි ගාන බලන්න. එක්සාම්පල් එකේ තියෙන ගාන අර බාස්කට් වොන්ඩර්ස් එක ගන්න. ඒක අරගෙන බලා ගන්න ගානත් එක්කම එතකොට ඒකේ කියන්නේ ෆර්ම් එකේ කරන්ට් ප්‍රොඩියුසින් සිංගල් ප්‍රොඩක්ට් එකේ වේරියබල් කොස්ට් එක තියෙනවලු 20යිලු සෙලින් ප්‍රයිස් එක 25යි කියනවා. ඊට පස්සේ ඇඩිෂනල් ඇනුවල් ක්‍රෙඩිට් සේල් එක තියෙනවලු 1,20,000ක් ඒක an average collection period. මේ collection period එක ගද්දි හැමතිස්සෙම බලන්න average collection period කියලා තියෙනවා නම් අන්න ඒක ගන්න. නැතුව අර net දාලා තියෙනවා නම් 30යි net 45 එහෙම තියෙන එකට වඩා ඒක දීලා නැත් ඒක දීලා තියෙද්දි average collection period එක දීලා තිබුණොත් එන්නේ ඒක ගන්න ඕනේ. ඒක තමයි හරි එක වෙන්නේ. ඉතින් මේක average collection period එක 3 months. ඒ කියන්නේ මාස 3 මෙයාලා collection කරනවා කියලා තියෙන්නේ. ඊට පස්සේ before tax opportunity cost එක දීලා තියෙනවලු 120යි කියලා. පළවෙනි පියවර මොකද්ද? මේක දුන්න ගමන් පළවෙනි පියවර additional sales වල profitability එක බලනවා. පළවෙනි එක තමයි additional sales වල profitability එක. additional sales වල profitability එක. හරිද? ඒක බලන්නේ කොහොමද? contribution එක දායකයෙ ගුණ කරනවා sales unit වලින්. දැන් ඔය ගානේ contribution එක කීයද? ඒ කියන්නේ contribution කියන්නේ දායකයෙ ගන්න කොහොමද? ඒකකේ ඉකොනොමිනේ ඒකකේ විචල් පිරිය අඩු කරන්න. එතකොට දායකයෙ එනවා රුපියල් 5යි කියලා. ඊළඟට ගන්න ඕනේ sales unit ප්‍රමාණය. sales unit ගන්න අපිට දැන් ගන්න unit ගන්න තියෙන කොහොමද? අපි විකුණලා තියෙන මේ වගේ පිරිවැය තියෙනවා 1,20,000යි කියලා. විකුණපු වගේ පිරිවැය 1,20,000යි කියලා තියෙනවා. එතකොට මේකේ විකුණපු මිල කීයද? 25යි. එහෙනම් මේක 25න් බෙදුනම අපිට එනවා විකුණපු sales ගාන කොච්චරද? unit ගාන කොච්චරද කියලා. unit ගාන කීයද එන්නේ? 1,20,000 25න් බෙදුවම unit ගාන කීයද?
4800. right 4800. එහෙනම් ඒක දාගන්නවා මෙතන. 4800 පහෙන් ගුණ කරාට පස්සේ එනවා අපේ profit එක කීයද? 24000ක් එනවා. දෙවෙනි පියවර මොකද්ද? additional receivable බලන එක. additional receivable බලන්නේ කොහොමද? credit sale එක. ණයට විකුණුම් බෙදනවා turnover එකේ. credit sale එක කීයද? 1,20,000යි. turnover එක කොහොමද ගන්නෙ දැන්? සල්ලි එකතු කරන්නේ මාස 3න් 3ට. එහෙනම් අවුරුද්දට මාස 12යි. ඒක 3න් බෙදුවාට පස්සේ turnover එක වෙන්නේ 4යි. එහෙනම් මේක බෙදනවා 4ෙන්. 1,24,000න් බෙදුවාට පස්සේ 30,000යි අපේ additional receivable එක. ඊළඟට තුන්වෙනි පියවර මොකක්ද? additional investment එක. additional investment එක. ඒක බලන්නේ කොහොමද? අපි මේ receivable වල තියෙන වටිනාකම් තියෙන කොහොමද? මේ තියෙන සම්පූර්ණ ගාණ. මේක ඇතුලේ මොකද්ද? අඩුවෙන් විකුණනවා නම් මේ විකුණපු බඩුවල මේ විකුණුම වල තමයි මේ තියෙන්නේ. අපිට එහෙනම් අපි දරන්නේ මොකද්ද? මේකේ cost එක විතරයි අපි දරන්නේ. එහෙනම් variable quotation එක variable cost එකේ quotation එක ගුණ කරනවා මෙන්න මේ 30 additional receivable වලින්. variable cost එකේ quotation එක ගන්න කොහොමද? 20 බෙදන්න 25. එතකොට එනවා variable cost එකේ quotation එක කීයද කියලා. කීයද එන quotation එක? එන විකුණුම් මිලෙන් variable cost එක කීයද කියන එක තමයි කියන්නේ. කීයද? 0.8. 0.8යි. එතකොට additional receivable තියෙන 30000යි. එහෙනම් මේ 30000න් ගුණ කරාට පස්සේ එනවා මෙතන 24000. මෙන්න මේක තමයි අපේ වියදම වෙන්නේ. මෙච්චරක බඩු විකුණනට අපිට වියදම් වෙන්නේ මෙච්චරයි. එහෙනම් අපි මේක වෙන කොහේ හරි අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට opportunity cost එකක් මේකෙදි හට ගන්නවා. එහෙනම් මේ opportunity cost එක අපි බලන්න ඕනේ. opportunity cost එක ඊළඟට පියවර තමයි opportunity cost එක. opportunity cost එක බලන්නේ කොහොමද? additional investment එක. additional investment එක ගුණ කරනවා additional investment එක ගුණ කරනවා opportunity cost percentage එක 100ට 20යි. 24000 ගුණ කරාම කීයද? 24000 series එකක් කියන්නේ අයන් එක 4800යි නේ. 4800. right 4800යි. දැන් බලන්න මෙන්න මේ opportunity cost. ඒ කියන්නේ මේක තමයි ව්‍යාපාරයට දරන්න වෙන cost එක අලුත් credit term එක හින්දා. ඒ කියන්නේ credit term එක තුනක් කරපු හින්දා මාස 3න් 3ට එකතු කරපු හින්දා මෙයාට දරන්න වෙන cost එක මේ තියෙන්නේ. bad debt cost එකක් නෑනේ දීලා. මේක තමයි දරන්න තියෙන එකම cost. එහෙනම් මේ cost එකයි profitability එක compare කරනවා. profitability එක 24000යි. එහෙනම් profit එක වැඩි cost එකට වඩා. එහෙනම් මේක මේ credit term policy එක හොඳයි yes කියලා කියනවා. profit එක 24000යි cost එක 4800යි. මොන හරි ගැටලු තියෙනවද ඒ? තේරෙන්න තුනක් තියෙනවද කියන්නේ? මොන ගාන දුන්නත් ඔය පියවර වලින් පටන් ගන්න. ඒකට ලේසි. right ඊළඟ example එකට යමු. ඊළඟ example එක බලන්න. ඒක අර basket fund එකේම අර දින 30 එක දින 60ක් කරලා කියන්නේ. දින 30ක දින 60ක් කරපු එක. ඒකෙත් ඉස්සරලාම කරන්න මොකද්ද? බලන්න මේකේ profitability එකක් හොයන්න පුළුවන්ද? පුළුවන්. variable cost එකක් දීලා selling price එකක් දීලාම අපේ profitability බලන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරලාම බලනවා additional sales වල profitability කොච්චරද කියලා. එතකොට additional sales කීයක් තියෙන්නේ කියලා.
additional sales තියෙනවා 2,50,000. එතකොට new customers are forecasted in additional to current 2 million. මේක දෙකක් තියෙනවා. දැන් additional sales උත් තියෙනවා. දැනට විකුණුපු ඒවාත් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද? additional එකට අදාළ cost එක බලනවා. ඉස්සෙල්ලාම opportunity cost. additional sales කොහොමද බලන්නේ? contribution එක කීයද? රුපියල් 5යි. sales unit කීයද කියලා බලන්න. 2,50,000 වටිනාකම මේක 25 මුදල් වශයෙන් sales unit ගාන unit 10,000යි. unit 10,000යි. එතකොට එනවා 50,000 කියලා additional sales. ඊළඟට පියවර මොකද්ද? additional receivable දෙවෙනි පියවර. additional receivable බලන්නේ කොහොමද? credit sales එක කිය 2,50,000යි. credit sale එක බෙදෙනවා turnover එකෙන්. turnover එක දැන් අලුත් turnover කීයද? කලින් තිබුණේ net. ඒ කියන්නේ දින 30ක් තිබුණ එක දින 30න් 30 එකතු කරපු එක දැන් දින 60න් 60ට එකතු කරා. එහෙනම් මේක සලකන්නේ කියනවා එතකොට මේ turnover එක 6යි කියලා. අරගේ 6යි උඩේකේ 12යි කියලා. දැන් හරියට දැන් turnover කීයද? 6යිලු. එහෙනම් මේක බෙදෙනවා 6යි. දැන් උත්තරේ කීයද මෙතන? 2,50,000න් බෙදුවම 41,667යි වටේලා ගත්තේ. right. ඊළඟ පියවර මොකද්ද? additional receivable එක බැලුවා. ඊළඟට additional investment එක බලන්න තියෙන තුන්වෙනි පියවර. තුන් එක additional investment එක. මේක බලන්නේ අපි opportunity cost එක බලන්න. additional investment එක බලන්නේ කොහොමද? අපි බලන variable cost එකේ portion එක කීයද? 20 බෙදීම 25 කියන්නේ 1.8මයිනේ. ඒක ගුණ කරනවා අපි additional receivable මෙතන අපි ගානේ 41,667. එතකොට උත්තරේ කීයද? 33,333යි. 33,333. හරි. එතකොට මෙන්න මෙච්චරක් මේ අපි additional receivable මෙච්චරක් හම්බ වෙන්න නම් අපි මෙච්චරක් invest කරන්න ඕනේ. එහෙනම් ඒකට අපි opportunity cost එකක් තියෙනවා. එහෙනම් අපි opportunity cost එක ගන්නවා. opportunity cost එක. හරිද? එතකොට opportunity cost එක බලන්නේ කොහොමද? opportunity cost එක මේකට 120යි නේද? 30යිද? ඔව් 30යි තියෙන්නේ. 33,333 series එක කීයද? හයදාස් 667. මෙන්න additional sales වල opportunity cost එක. දැන් මේකයි compare කරන්න බෑ මොකද පරණ sales උත් තියෙන හින්දා. එහෙනම් මේක ඔහොමම තියලා ඊළඟට යනවා අපි පස්වෙනි පියවරට. හරිද? පස්වෙනි පියවරේ මොකද කිව්වේ? පරණ ඒ වගේ කියන්නේ old sales වල old turnover එකේ මේ old turnover එකෙන් බලනවා අපි receivable එක. එතකොට බලන්න කොහොමද? old sales කීයද තියෙනවා මිලියන 2යි. turnover එක කොහොමද? පරණ turnover කීයද? net එක 30යිනේ. ඒ කියන්නේ දින 30න් 30ට. එහෙනම් මාසෙම. එහෙනම් 12 එකෙන් බෙදුවම පස්සේ 12මයි. turnover එක 12යි. එහෙනම් මිලියන 2 12න් බෙදුවාට පස්සේ කීයද එන්නේ? 1,66,667යි. right. 6 වෙනි පියවර මොකද්ද? 6 වෙනි පියවර old sales බල new turnover එකෙන් බලනවා. new turnover එකෙන් receivables බලනවා. මිලියන 2මයි sales එක new turnover කීයද? 6යි. මෙතන උත්තරේ 3,33,333යිද? දැන් ඊළඟට මොකද්ද? 7 වෙනි පියවර මෙතන ලියනවා. පේනව නේද? 7 වෙනි පියවර additional investment එකක් දරන්න වෙනවද කියන එක බලනවා. additional investment එක බලනවා. ඒක බලන්නේ කොහොමද? new receivables වලින් අඩු කරනවා old receivable එක. new receivable වලින් old receivable එක අඩු කරනවා. new receivable එක කීයද? 3,33,333න් අඩු කරනවා 1,66,667.
දැන් මම කොහොමද මෙතන ධන උත්තරයක් කරනවා මොකද අපිට අනිවාර්යෙන් opportunity cost එකක් දරන්න වෙනවා කිව්වා. මෙතන ඍණ උත්තරයක් කරනවා නම් අපිට opportunity cost එක අඩුවීමක් කරනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ නැහැ. ඉන්වෙස්ට්මන්ට් එක අඩුවීම එනවා cost reduction එකක් කියලා. මෙතන එන්නේ මොකද්ද? ධන උත්තරය. කියන්නේ කීයද උත්තරේ? 333යි 333යි 160යි 160 කඩු කරාම කීයද? කැලේ නැද්ද ළඟ? 166යි 666. 166 666. දැන් මොකද්ද මේ ඉන්නේ? අපි මේ පරණ තියෙන සේල්ස් වලට අපි මෙච්චරක් ඉන්වෙස්ට් කරන්න ඕනේ. 8 වෙනි පියවර. මේකට අදාළ opportunity cost එක ආයි බලනවා. opportunity cost එක ආයි බලනවා. එහෙනම් 166යි 666 ගුණ කිරීම 120. මේකට අදාළ opportunity cost එක කීයද එතකොට? තිස් 3333යි. ඊට පස්සේ 9 වෙනි පියවරට යනවා. මේකයි දැන් opportunity cost දෙකයි. additional එකේ එකයි old එකේ එකයි. එතකොට මේ දෙක එකතු කරනවා. අතන ආයේ 6667යි මෙතන 3333යි. ඒක ඉතුරුන් පස්සේ 40000යි opportunity cost එක. මේක තමයි අපේ total cost එක වෙන්නේ. bad debt cost එකක් නැහැ කියලා කියනවනේ. දැන් බලන්න අපේ cost එක 40000යි මෙතන ආවේ. මෙතන profit එක ආව 50000. මේ credit policy එක හොඳයිද නැද්ද? අපි credit policy relaxation එක ඒ කියන්නේ වෙනස් කරපු එක හොඳයිද නැද්ද දැන්? හොඳයි. හරි හොඳයි. මොකද profit එක වැඩි cost එකට වඩා. right එහෙනම් ඊළඟ එකේ බලන්න ඊළඟ එක්සැම්පල් එක අර කෑෂ් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන්නේ ඒක. ඒකේ කියනවා කරන්ට් ඇනුවල් ක්‍රෙඩිට් සේල්ස් එක තියෙනවලු මිලියන 5ක් තියෙනවලු. හරිද? එතකොට ඒකෙන් 130 ක්‍රෙඩිට් ඒ කියන්නේ උඩින් බලන්න උඩින් තියෙනවා ඉස්සෙල්ලාම කැම්පේටින් ෆෝම් බාස්කට් ෆොන්ඩර්ස් එකේ net ඒ කියන්නේ දින 60ක් ඇතුළත ගෙවන්න. ඒතර කවුරු හරි දින 10ක් ඇතුළත ගෙවනවා නම් 100ට 2 ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා කියනවා. එතකොට මේ ගානේ කියනවා ෆර්ම් එකේ 130ක් ඩිස්කවුන්ට් එක යූස් කරලාලු. ඒ කියන්නේ මිලියන 5න් 130ක් ඩිස්කවුන්ට් එක යූස් කරලාලු. එතකොට 100ට කීයද ඩිස්කවුන්ට් එක යූස් කරලා නැත්නම් 170ක් ඩිස්කවුන්ට් එක යූස් කරලා නැල්ලු. එහෙනම් අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා මේකේ ටර්න් ඕවර් එක කොහොමද ගන්න. නැත්නම් ණය එකතු කිරීමේ කාලය කීයද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ණය එකතු කිරීමේ කාලය 60ක් තිබ්බට දැන් මේකෙන් 100ට 30ක් මේ කියන්නේ දින 10ක් ඇතුළත මේ දින 60න් දින 10ක් ඇතුළත ගෙවලාලු 130ක් 170ක් ගෙවනවා කියන්නේ මේක ඇතුළත. එහෙනම් මේ දැන් දින 60 කියන එක වැරදිනේ අපි දැන් මේ කලෙක්ෂන් පීරියඩ් එකට. එහෙනම් අපි අලුත් එක හදා ගන්න ඕනේ. එහෙනම් අලුත් එක හදාගන්නේ කොහොමද? දින 10කට කලින් ගෙවනවා 100කට 30. ඒකට එකතු කරනවා දින 60 දී ගෙවනවලු 100ට 70. හරිද? නේද එකතුව කීයද මේ ටික? 10ට 130ක් කියන දින 3යි. 4යි 42යි. දින 45යි. එහෙනම් මේ කලෙක්ෂන් පීරියඩ් එක අපේ දැන් අලුත් එක කොහොමද? දින 45යි. හරිනේ? ඔක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේක opportunity cost එක කියනවා 120ක opportunity cost එකක් තියෙනවා කියනවා. right මේකේ දැන් profitability එකක් හොයන්න පුළුවන් අපිට. දැන් මේකේ profitability එකක් අපිට හොයන්න පුළුවන්.
මේක අපිට ප්‍රොෆිටබිලිටි එකක් හොයන්න බෑ. මං කියවනේ කම්පැනි එක අරමු ක්‍රෙඩිට් රිලැක්සේෂන් එක කරා ආකාර දෙකකට යන්න පුළුවන්. එකක් ප්‍රොෆිටබිලිටි එකෙන් බලන්න පුළුවන්. අනිත් එක කොස්ට් එක අඩු වුණාද කියලා බලන්න පුළුවන්. කොස්ට් එක රෙඩියුස් වුණාද කියලා බලන්න පුළුවන්. එහෙනම් මේක ප්‍රොෆිටබිලිටි බලන්න බැහැ නම් අපි අනිත් පියවරට යනවා. කොස්ට් එක රෙඩියුස් වෙලාද කියලා බලනවා. රයිට්. ඒක බලද්දි ඉස්සෙල්ලාම පළවෙනි පියවර මොකද්ද? බලනවා old turnover එකකටදී receivable කොච්චරද කියලා. old turnover කීයද? ඒක බලන්න කොහොමද? net මේ credit sales බෙදෙනවා turnover එකෙන්. turnover කීයද? දින 60යි කියන්නේ කීයද? අවුරුද්දට කියන්නේ දින ඔතන දින 360යි කියලා උපකල්පනය කරා. ඒක 360 බෙදුවොත් 60න් turnover එක එනවා කීයද? 6යි කියලා. turnover එක 6යි. එහෙනම් receivable කීයද? මේ ලියන පහ 6න් බෙදුවම පස්සේ 8,33,333යි. right ඊළඟට දෙවෙනි පියවර යනවා new turnover එක යටතේ. new turnover එක යටතේ receivable බලනවා. මේ ලියන පහයි new turnover එක යටතේ receivable බලන්න කොහොමද? new turnover එක කොහොමද? දැන් දින 45 නේ තියෙන්නේ. එහෙනම් 345න් බෙදන්න. 345න් බෙදුවට පස්සේ 8යි. මේක 8න් බෙදුවට පස්සේ එනවා 6,25,000යි. right දැන් බලනවා තුන්වෙනි පියවර මොකක්ද? හැමතිස්සෙම old එක අනිව එක බැලුව ගමන් ඊළඟට එන්නේ additional investment එකට. additional investment එකක් මේකේ දරන්න වෙනවද නැද්ද කියලා බලන්න. ඒක බලද්දි මම ගන්න කියලා new එකෙන් හරිද? new receivable වලින් ගන්න old එක. හැමතිස්සෙම මේක ගන්න ඒකට පැටලෙන්නේ නැහැ බලන්න. new එක කීයද? 6,25,000යි. old එක කීයද? 8,33,333යි. දැන් එතකොට ඔයාලට පේන මෙතන ඉන්නේ මොකද්ද? ඍණ උත්තරයක්. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? opportunity cost එකක් නෑ. opportunity cost එක මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. කීයකින් අඩු වෙලාද? දැන් cost reduction එකක් වෙලා තියෙනවා. අපි investment එකක් කරන්න ඕනේ නෑ. අපි investment කරපු ගානත් ඉතුරු වෙලා වගේ තියෙන අදහසක් තියෙනවා. 2 ලක්ෂ කීයද එන්නේ? 2,03,330යි. මේකෙන්නේ ඍණ ගාන මම කොහමද ඍණ නම් අපිට එන්නේ opportunity cost එක saving එකක් කියලා. එහෙනම් reduction එකක් වෙලා තියෙනවා. opportunity cost එක අඩු වීමක් වෙලා තියෙනවා. අපි බලනවා හතරවෙනි පියවර opportunity cost saving එක. saving එක. ඒක බලන්න කොහොමද? 2,03,330 ගුණ කරනවා 100ට 20 එන්නේ 120යි නේද? ඔව් 120යි. කීයද එන්නේ එතකොට? 2,03,330 120 වැඩි කරා කීයද උත්තරේ? තර කාණයක්ද? අතන additional investment එක 2,03,330යිද? එතන 2,0208යි ගාණක් වෙනවා චුට්ටක්. හරිද? 208යි ගණන් දෙන්නේ. ඔව් 208යි. ICC පෙන් 833 කඩු කරා ඔනේ 208යි 333. හරි. sorry. 208යි 333. මේක 120 බැලුවම පස්සේ කීයද දෙන්නේ? 41,688.
1667යිනේ. right. මේ තියෙන්නේ එතකොට අපේ opportunity cost එක. හරිද? දැන් මේකේ අනිත් පැත්තට මොකද්ද බලන්න අපිට මේකේ අපි මොකද්ද කරේ මෙතන? 100ට දෙක ඩිස්කවුන්ට් එකක් දුන්නේ. එහෙනම් අපිට ඒක පිරිවැය බලන්න එපා. මේක වෙලා තියෙන අපේ මොකද්ද මේ? cost එක ඉතුරු වෙන. ඒ කියන්නේ opportunity cost එක ඉතුරු වෙන එක තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි බලනවා ඊළඟට cash discount එක කොච්චරද කියලා. පස්වෙනි පියවර cash discount එක බලනවා. ඒ කියන්නේ cash discount cost එක. ඒ කියන්නේ අපිට වියදමක් නේද? ඒක බලන්න. ඒක බලන්නේ කොහොමද? මිලියන 5යි තියෙන්නේ. ඒකෙන් අපි දෙන්නේ කී දෙනෙකුටද? 100කට 30කට තමයි අපි ඩිස්කවුන්ට් එක දෙන්නේ. ඒක ඩිස්කවුන්ට් එක කීයද? 100ට 2යි. කොට ගුණ කරාම වෙනවා මෙතන ගාන. එතකොට එන්නේ 30000යි. මේක අපේ මොකද්ද? මේක තමයි අපේ cost එක වෙන්නේ. දැන් බලන්න cash discount cost එකයි opportunity cost එකේ අඩු saving එකයි. මේක අපේ saving කියන වාසියක්. එතකොට මේ saving එකට වඩා cash discount දීපේ cost එක අඩු. එහෙනම් අපි මේ කරපු policy එක මොකද්ද? හොඳයි. එහෙනම් yes කියලා කියන්න ඕනේ. මොකද saving එක වැඩි cost එකට වඩා. තේරෙන්නේ නැති මොන හරි තියෙනවද ඒක තාම? ඊළඟ එක right bad debt loss එකක් එක ගානක් තියෙන්නේ. but මේ කියපු පියවර ටික ඒ විදිහට මතක තියාගන්න. ඉස්සෙල්ලාම බලන්න ඕන මොකද? additional sales තියෙනවා නම් additional sales වලට අදාළව අපි opportunity cost එක ගන්න එක කරලා ඉස්සෙල්ලාම profitability එක බලන්න ඕනේ මූලික පියවර. profitability එක බලන්න පුළුවන් profitability එක බලනවා ඊට පස්සේ additional sales වල receivable බලනවා ඊට පස්සේ additional sales investment එක බලනවා ඊට පස්සේ additional sales investment එකට අදාළ opportunity cost එක බලනවා. ඊට පස්සේ කරන්නේ ඒ opportunity cost එකයි ඒ කියන්නේ පරණ sales old sales නැත්නම් අපි මේ දෙක compare කරලා එකෙන් හොඳ එක ගන්නවා. old sales තිබුණොත් මොකද කරන්නේ? old sales වල පරණ turnover එක යටතේ බලනවා receivable කොච්චරද අලුත් turnover එක යටතේ receivable කොච්චරද බලනවා. ඊට පස්සේ ඒ දෙක අතර වෙනස ගන්නවා. ඒ කියන්නේ new එකෙන් old එක අඩු කරනවා. එතකොට additional investment එකක් කරන්න තියෙනවා වෙනවා ධන උත්තරයක්. additional investment එකක් කරන්න නැත්නම් එන ඍණ උත්තරයක්. එතකොට ධන උත්තරයක් ආවම additional investment එකක් කරන්න ඕනේ. එතකොට අදාළ ඒකට අදාළ opportunity cost එක ගන්න කරන්න ඕනේ. ඊට පස්සේ old එකේ ඒ කියන්නේ old sales වල opportunity cost එකයි new ඒ කියන්නේ additional sales වල opportunity cost එක දෙකම එකතු කරලා ඒක බලනවා profitability එකත් එක්ක compare කරනවා. ඒක තමයි දැන් කරේ. ඊට පස්සේ කරේ මේ cost reduction එක. ඒ කියන්නේ profitability එකක් ගණනය කරන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් අපි බලන මේක අනිත් පැත්තේ cost එක හරි අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි මේකෙදි කරලා තියෙන cash discount එකක් දීලා තියෙන cash discount එකක් දෙන්න ගමන් අපි බලන old turnover එකට තේ බලනවා කොච්චර receivable ද new turnover එකට බලනවා. ඒ දෙක අතර වෙනස බලනවා. එතකොට old new එකකින් අඩු කරන old එක. එතකොට new එකේ එන්නේ ඍණ ගානක් නම් අපි මොකද වෙන්නේ? අපේ cost එක opportunity cost එක reduction එක investment එක කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. investment එක අඩු වෙලා කියලා. ඒ කියන්නේ තියෙන එක වැඩි කියලා. එතකොට opportunity cost එකේ saving එක බලනවා. ඊට පස්සේ අපි cash discount එක කියන්නේ අපිට වියදමක් ඒ වියදම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ වියදමට වඩා අපි opportunity cost එකේ saving එක වැඩිද කියලා බලනවා. එතකොට වැඩි නම් අපි ඒක yes කියනවා. හොඳයි කියනවා. ඊට හතරවෙනි ගාන කියනවා A and B policies දෙකක් තියෙනවලු. ඒක එතකොට contribution margin එක 120යි කියනවා. opportunity cost එකත් 120යි කියනවා. variable cost per unit එක 0.8යි කියනවා. හරිද? එතකොට මේකේ හරි contribution margin හරි. එතකොට the following information are related alternative policies. ඒ policies වලට දාලා වෙන වෙනම දීලා තියෙනවා. එතකොට මේකේ demand එක දීලා තියෙනවා. policies A එකේ present policy එක දීලා තියෙනවා. policies A policies B තියෙනවා. එතකොට මේකේ අපේ මේ policy එක change වෙලා තියෙනවා කොහොම හරි. change වෙලා කියලා කියන්නේ මෙතන. default loss. ඒ කියන්නේ මේ default loss එකේ පරණ original sales වලට තියෙන එක තමයි default loss එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ bad debt loss එක ඒ කියන්නේ මේ original sales එක policy එකට දෙකට තියෙන loss එක තියෙන incremental sales වලට loss එක 110 118යි. එතකොට මේකේ මේ
ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක වෙනස් වෙලා කියනවා. ඒ වෙනස් වෙලා කියලා කියන්නේ ඒක හොයාගන්න මෙන්න මෙතන. අවසානටම තියෙනවනේ ඇවරේජ් කලෙක්ෂන් පීරියඩ් කියලා එක. ඇවරේජ් කලෙක්ෂන් පීරියඩ් එකේ 1 month තියෙන්නේ ප්‍රසන්ට් එකේ. පොලිසි A වෙනකොට 2 month වෙලා පොලිසි B වෙනකොට 3 month වෙලා. එහෙනම් ඒ හින්දා තමයි අපි මේකෙදි බලන්න ඕනේ මේ පොලිසි A එකද හොඳ පොලිසි B එකද හොඳ කියලා අහන්න. එතකොට මේ පොලිසිස් දෙක අනුව. ඒ කියන්නේ 2 months වලට කලෙක්ෂන් පීරියඩ් එක 2 months තියෙන එකද කලෙක්ෂන් පීරියඩ් 3 months වුණාට පස්සේද මේ දෙක හොඳ කියන එක බලන්න ඕනේ. එහෙනම් පොලිසි A and පොලිසි B කියලා දාගන්න. පොලිසි A එකයි ඔයාලා මේක බලා ගන්න නැත්නම් මං කියන එකත් නිකන් අපහැදිලි වගේ වෙයි. පොලිසි එකයි පොලිසි මං කිව්ව පළවෙනි පියවර මොකද්ද? පළවෙනියටම කරන්න ඕනේ ප්‍රොෆිටබිලිටි එකක් බලන්න පුළුවන් නම් ප්‍රොෆිටබිලිටි එක බලන්න. ඉතින් මේකේ ප්‍රොෆිටබිලිටි එක බලන්න පුළුවන් නේද? ඒක ප්‍රොෆිටබිලිටි ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිටබිලිටි එක බලන්න. ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිටබිලිටි එක බලන්න. හරිද? මේක අහන්නේ ඒක. හරිද? එතකොට මේ ටික බලන්න ඉස්සෙල්ලාම ඇඩිෂනල් ප්‍රොෆිටබිලිටි කොහොමද බලන්න? කන්ට්‍රිබියුෂන් එක ගොනු කරනවා සේල්ස් යුනිට් ගානේ. කන්ට්‍රිබියුෂන් එක කීයද? 100ට 20යි. කන්ට්‍රිබියුෂන් එක 100ට 20යි. එතකොට සේල්ස් ගාන කොහොමද හොයාගන්නේ? කන්ට්‍රිබියුෂන් එක 120යි කියනවා. එතකොට සේල්ස් ගාන හොයාගන්නේ ලක්ෂ 6යි. ඉන්ක්‍රිමෙන්ටල් සේල්ස් එක ලක්ෂ 6යි කියලා තියෙනවා. එතකොට ප්‍රොෆිටබිලිටි කීයද ඒකේ? ප්‍රොෆිට් මාජින් එක දීලා තියෙන ඒ කියන්නේ ප්‍රොෆිට් මාජින් එක කියන්නේ ලාභය. ප්‍රොෆිට් මාජින් එක කියනවා දැන් මේක කන්ට්‍රිබියුෂන් එකක් ඕනේ ප්‍රොෆිට් මාජින් එක දීලා තියෙනවනේ. එහෙනම් ප්‍රොෆිට් මාජින් එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ විකුණුම් මත 120ක් ලාභයක් තියෙනවලු. එහෙනම් ලක්ෂ 6ට 120ක් බලන්න. ඇඩිෂනල් සේල්ස් වලින් අපි බලන්නේ. ලක්ෂ 6ට 120ක් කියන්නේ 1,20,000යි. right. ඇඩිෂනල් ප්‍රොෆිටබිලිටි එක මේක 1,20,000යි. ඊළඟ එකේ ලක්ෂ කීයද? ලක්ෂ 3ට 120ක් කියන්නේ 60,000යි. right. දෙවෙනි පියවර යනවා. දෙවෙනි පියවර මොකද්ද? ඇඩිෂනල් රිසීවබල් එක බලනවා. ඇඩිෂනල් රිසීවබල් බලන්නේ කොහොමද? net sale එක බෙදනවා turnover එකෙන්. net sale එක turnover එකෙන් බෙදනවා. net sale එක කීයද? ලක්ෂ 6යි. turnover එක බලන්න. පොලිසි A එකේ turnover කීයද? ලක්ෂ 6යි මේකේ sales එක. credit sale එක ලක්ෂ 6යි. turnover එක බලන්න. turnover කීයද තියෙන්නේ? monthly මාස දෙකෙන් දෙකට collect කරගෙන 12 බෙදන්න දෙකෙන්. අවුරුද්දට මාස 12යි වගේ. ඒක දෙකෙන් බෙදුවම පස්සේ එන අපේ turnover එක. හරිනේ 6යි. එහෙනම් ලක්ෂ 6ෙන් බෙදුවම පස්සේ ලක්ෂයයි. ඊළඟ එක මෙතන තියෙන්නේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ඒක බෙදන turnover කීයද? මාස 3ෙන් 3ට. එහෙනම් 12 බෙදන්න 3ෙන් කීයද? 4යි. එහෙනම් මේක 4ෙන් බෙදන්න. ලක්ෂ 3 4ෙන් බෙදුවාට පස්සේ 75000යි. ඊළඟ පියවර තුන්වෙනි පියවර මේ ඇඩිෂනල් සේල්ස් වල බලන්න කිව්ව මොකද්ද? ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක ඊළඟට බලන්න ඕනේ. ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එක බලද්දී ඇඩිෂනල් සේල්ස් වල නම් අපි බලන්න කිව්ව මොකද්ද? වේරියබල් කොස්ට් එකේ පොටෙන්ෂල් එක. වේරියබල් කොස්ට් එකේ පොටෙන්ෂල් එක කීයද? 0.8යි. එහෙනම් මේක ගුණ කරනවා 100ෙන්. කීයද එතකොට? 100 නේ ලක්ෂය. 0.8 ලක්ෂයෙන් ගුණ කරලා පස්සේ 80000යි.
80000. 75000 වින්දේශ වටින් ගුණ කරාන් පස්සේ 60000යි. හරිද? ඊළඟට හතරවෙනි පියවර මොකද්ද? opportunity cost එක. additional sales වල opportunity cost එක. additional sales වල opportunity cost එක බලන්න. දැන් බලන්න කොහොමද? opportunity cost එක 100ට opportunity cost එක 120යි තියෙන්නේ. එහෙනම් additional investment එකට මේ opportunity cost එක බලන්න. කියන්නේ අපි කොච්චරක් investment කරනවාද කියන එක මත තමයි opportunity cost එක තීරණය වෙන්නේ. 80000ට 120ක් කියන්නේ 80000න් පහෙන් එකයි කියන්නේ 16000. opportunity cost එක 60000න් පහෙන් එකක් කියන්නේ 12000යි. මේ opportunity cost එක. ඊළඟට මේකේ කියනවා ඔය දීලා තියෙන bad debt cost එක. ඒකත් බලන්න ඕනේ දැන්. bad debt loss එක. bad debt loss බලන්නේ මොකක් මොකද? sales මත බලන්නේ bad debt loss එක. පළවෙනි පොලිසි එකේ bad debt loss එක 110 කියන. sales වලින් 110 කියන්නේ 600 110 කියන්නේ 60000යි. ඊට පස්සේ ලක්ෂ 3න් 118ක් කියන්නේ 54000යි. දැන් ඊට පස්සේ අපි බලනවා 6 වෙනි පීරියඩ් total cost එක කොච්චරද කියන එක. total cost එක කීයද මේකේ? opportunity cost එක bad debt cost එක විතරයි. ඒතර opportunity cost එක 16000යි bad debt cost එක 60000යි මුළු cost එක 76000යි. දැන් එතකොට මේක බලනවා මේකත් එක්ක කම්පෙයාර් කරනවා. 7,20,000ට වඩා 76000 මොකද්ද අඩුයි. එහෙනම් profit එක වැඩි cost එකට වඩා. එහෙනම් මේක yes මේක හොඳයි. මේ policy එක හොඳයි එතකොට. ඊට පස්සේ මේකෙදි policy B එකේදී බලන්න මෙතන 66000යි. ඉතින් මේකේ cost එක වැඩි මේකේ profit එකට වඩා. එහෙනම් profit එක මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා cost එකට. මේක එහෙනම් no. මේක හොඳ නෑ මේ policy එක. හරිනේ? මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? right ටියුට් එකේ ගණන් ටික ඉවරයි. මේ මැඩම් දීපු අනිත් ගණන් ටික ගන්න. හරිද? exercise 1 එකේ තියෙන්නේ කම්පැනි එකේ තියෙනවලු assets තියෙනවලු 3.2ක් මිලියන් 3.2ක් තියෙනවලු assets total assets එක. ඒ කියන්නේ මුළු වත්කම් ජංගම ඒවා ජංගම නොවන ඒවායි. ඒතර which current assets company is 2.2 million. ඒ කියන්නේ ඒකේ current asset තියෙනවලු මිලියන 2ක්. sales එක තියෙනවලු මිලියන 10ක්. before tax net profit එක තියෙන margin එක 112යි. ඒ කියන්නේ බදු හා පොලි පෙර ලාභය. ඒ කියන්නේ 112ක් කියන මේකෙදී. ඊට පස්සේ ඊට පස්සේ පිළිවෙලින් මේ net assets ටික වැඩි වෙලා කියනවා. net assets net නේ current asset. current asset 0.5යි කියන ඊළඟ රීකේදී ඊළඟ අවස්ථාවක් පොලිසි එකක් කියනවා current asset 0.8ක තියා ගන්නවලු. ඊට පස්සේ මේ දැන් current position එකේ තමයි 0.2ක් කියනවා කියලා කියන්නේ current asset. පළවෙනියට අහනවා determine the assets turnover. අපි කොහොමද assets turnover එක හොයන්නේ? ඒ කියන්නේ වත්කම් පිරිවැටුම් අනුපාතය. එනවලු දෙවන්නේ වත්කම් පිරිවැටුම් අනුපාතය හොයන්නේ කොහොමද? විකුණුම් බෙදනවා total assets වලින්. එහෙනම් අපි මේ අවස්ථා තුන යටතේ අහනවා. අවස්ථා තුන යටතේම අහනවනේ. එතකොට අපි අවස්ථා තුන දාගමු කොහොමද වත්කම් තියෙන අවස්ථා තුන. එකක් තියෙනවා total assets 3.2යි ඊළඟ අවස්ථාවේදී total assets කීයද එන්නේ? current assets 3.5 වුණාම මේක 2.5 වුණාම මේක 3.5 මේක 3.8 වෙනවා. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? assets turnover. අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්න. එතකොට අවුලක් එන්නේ නැහැ. assets turnover එක. වත්කම් පිරිවැටුම් අනුපාතය. ඒක හොයන්නේ කොහොමද? sales බෙදනවා total assets වලින්.
sales කීයද 3.2යි sales මිලියන 10යි මිලියන 10යි total assets එක 3.2යි එහෙනම් මේක එන උත්තරේ කීයද 10 3.2කින් බෙදුවම පස්සේ 3.125 ඊළඟ මේකෙ sale එක මිලියන 10යිමයි assets එක තමයි වෙනස් වෙලා තියෙන්නේ 3.5 ඒතර එන උත්තරේ 2.857 ඊළඟ එක sale එක හැමම මිලියන 10යිම මේක බෙදලා 3.8 ඒතර එන උත්තරේ 2.632 පළවෙනි කිව්වනේ asset turnover එක හෙව්වා ඊළඟට තියෙන්නේ before tax return on investment before tax return on investment ඒ කියන්නේ before tax investment එක investment එක මත බදු පෙරලා return එක බලන්න කියන්නේ ඒක හොයන්නේ before tax investment එක before tax investment එක බලන්නේ අපේ මේ බදු හා පොලි පෙරට ලාභය බලන්න before tax earning before tax and interest බදු හා පොලි පෙරට ලාභය බලනවා ඒක බෙදනවා total assets වලින් බදු හා පොලි පෙරට ලාභය percentage එක දීලා තියෙනවා 100%12යි කියලා එහෙනම් මිලියන 10ට 112ක් කියන්නේ 10 වෙන කියන්නේ 112 කියන්නේ 1.2 මිලියන එහෙනම් 1.2 මේ ඔක්කොගේ මිලියන එන්නේ මේකත් 1.2 ඒක බෙදන්න ඕන total assets ගන්න තමයි වෙනස් වෙන්නේ හරිනේ එතකොට එනවනේ percentage එක එතකොට 100ට ගන්න දාගන්න මේක 137යි 0.3 දුවයි ඊළඟට යනවා 134යි ගානක් ඊළඟ 32යි ගානක් එනවා 32යි ගානක් එනවා හරිනේ ඒක තමයි ඊළඟ එක ඊට පස්සේ net profit margin එකත් ඒත් මේකම තමයි කොහොමද 112ම තමයි දැන් මේක ගන්න විදියක් නැහැ 112ම තමයි මේකෙන් තියෙන්නේ මම එක එක ප්‍රශ්න ටික විසඳ ගන්න. එතකොට ලේසි වෙනවා. ඊළඟ එක එන්නේ දෙවෙනියට අහනවා if the new additional current assets be financed with a long term debt. එතකොට මෙන්න මේ finance asset තිබුණේ. කියන්නේ current asset 0.2යිලු තිබුණේ. මේක වැඩි වෙන්න 0.2 ඉඳන් 0.5 දක්වා වැඩි වෙන්නත් 0.2 current assets මේ දැන් 3යි එතකොට. non current assets. ජංගම නොනවත්කම් 3යි තියෙන්නේ. මේක ජංගමවත්කම් 2යි. මේක ජංගම නොනවත්කම් 3යි. මේක ජංගමවත්කම් 5යි. එහෙනම් 0.2 ඉඳන් 0.5ට වැඩි වෙන්න 0.2 ඉඳන් අනිත් එක 0.8ට වැඩි වෙන්නත් current assets වැඩි වෙන්න මෙයාලා long term finance එකක් කරන එක දිගු කාලීන ණයක් අරගෙන කියලා කියනවා. එහෙනම් ඒකට අද interest rate එක තමයි 15යි කියලා කියන්නේ. අපින් අහන්නේ ඒකට අද interest rate එක කීයද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා debt එක බලනකොට අපි කොච්චර ණය අරගෙන කියනවා. මේ 3.2 එකේදී ණය ණයක් ගන්න නැහැ කොහොමද? 3.2 එකේ තිබුණ current assets 3.5. ඒ කියන්නේ 0.5කින් වැඩි වෙන්න අපි කීයක් ණය අරන් තියෙනවද? ණය 300ක් අරන් තියෙනවා. නිකන් 0.3 කියලා කියන්න ඕනේ. 300ක් විතර 0.3 දැම්මම හරි. ඊළඟට මෙතන 3.2 තිබි 3.8 වෙන්න කීයක් වැඩි වෙලාද? ණය අරන් තියෙනවා 600ක්. එහෙනම් මේක ඉන්ටරෙස්ට් එක බලන්න 115ක් දාන්න. 115. මෙතන එතකොට 45යි මෙතන 90යි. අරනේ ඒක ප්‍රශ්න නැහැ නේද? exercise 2 එකට යන්න. exercise 2 එකට යන්න. එතකොට මේකේ තියෙනවා කම්පැනි එකේ තියෙනවලු fixed asset මිලියන 6ක් එන්නේ ලක්ෂ 6ක් තියෙනවලු යන firm plans to maintain debt asset ratio එක 150 තියෙනවලු. ඒ කියන්නේ වගකීම් 150ක් තියෙනවලු assets එක්ක. හරිද? ඊට පස්සේ interest rate එක 10%යි කියනවලු all debt වල.
3 alternative current assets. ඒ කියන්නේ current assets alternative අවස්ථා තුනක් යට තියෙනවා. එකක් 140ක් තියෙනවලු sale එකෙන් 140ක් තියෙනවලු sale එකෙන් 150ක් තියෙනවා sale එකෙන් 160ක් current assets තියෙන අවස්ථා තුනක් තියෙනවලු. company එක earning before interest tax sales එකෙන් 115ක් ගන්නවලු. ඒතකොට sale එක තියෙනවලු මිලියන 3. tax එක තියෙනවා 40. අපෙන් අහනවා what is the expected return on equity under each alternative. එක එක අවස්ථා යටතේ alternative අවස්ථා යටතේ අපෙන් අහන්නේ expected return on equity. Expected return on equity. Return on equity. Expected return on equity. මේක හොයන්නේ කොහොමද? Expected return on equity හොයන්න අපි net income එක බෙදනවා equity එක මත බලන්න. එහෙනම් equity එක. එහෙනම් මේක තමයි අපේ සූත්‍රය. දැන් මේකට අදාළ අපි දත්ත ටික හොයාගන්න. ඉස්සෙල්ලාම net income එක හොයාගන්න. ඊට පස්සේ අපි net equity එක හොයාගන්නවා. මේ දෙකෙන් ලේසි කම ඉස්සෙල්ලා හොයාගමු. හරිද? එතකොට equity එක හොයන්න දැන් යන්න. ඉස්සර වෙලාවම අපි මේ අවස්ථා තුන ලියා ගන්න. හරි. 140 තියෙනවලු current assets 150 current assets තියෙනවලු 160 current assets තියෙනවා. දැන් බලමු current assets. හරි 140 150 160. එතකොට current assets කොච්චරද තියෙනවද? 140ක් තියෙනවා sales වලින්. එහෙනම් sales කීයද තියෙන්නේ? මිලියන 3. එහෙනම් 3000ට 140ක් කියන්නේ 3000ට 140යි 1200යි. මේකේ current assets 1200යි මේකේ කීයද? 3000ට 150ක් කියන්නේ 1500යි 3000ට 160ක් කියන්නේ 1800යි. මෙන්න current assets. fixed assets කොච්චරද තියෙනවා කියලා තියෙනවා. ගානේ එක ස්ථාවරනේ. fixed assets 600යි. දැන් එතන total assets කීයද? 1800යි 2100යි 2400යි. හරිද? ඊට පස්සේ ගානේ කියනවා debt equity ratio එක. debt equity ratio එක තියෙනවලු නෑ debt asset ratio එක. ඒ කියන්නේ වත්කම් වලින් හරියටක් වගකීම් තියෙනවා. එහෙනම් අපි debt එකක් ලියා ගන්න පුළුවන්ද? debt එක ලියන්න පුළුවන්. මේක 1800 තියෙන debt කීයද? 900යි. 2100 තියෙන debt 1050යි. 2400 තියෙන debt 1200යි. දැන් දන්නවා assets වත්කම් සමානයි liability දාන equity. වත්කම් සමාන වගකීම් දාන හිමිකම්. assets කීයද තියෙන මෙතන? මේකෙදි 1800යි. liability දාන්න කීයද? debt එක කීයද? 900යි. දන්නවා ගිණුම් කරන සමීකරණේ මේ ටික සමාන වෙනවා. එහෙනම් මෙතන තියෙන equity කීයද වෙන්න ඕන? 900 වෙන්න ඕන. දැන් පැහැදිලිනේ? එහෙනම් මෙතන equity 900යි. මෙතන ඊළඟ. මෙතන assets එතකොට කීයද වෙන්නේ? current assets 2100යි. current assets 2100යි මෙතන liabilities 1050යි. එහෙනම් 2100 වෙන්න නම් මෙතන equity එක තියෙන්න තෝරේ 1050. මේකෙත් එන මේ 1200 හැමෝම තියෙන්න ඕනේ. හරි. මේ වත්කම් පැත්ත මේ එතකොට මේ ටික එකතු වෙන්නේ 1800යි 2100යි 2400යි. මේ මොකද්ද? equity and liability. දැන් අපි ඕනි එක හොයාගත්තා මේක එකක්. මේ equity ටික අපි හොයාගත්තේ ඒ අවස්ථාවල. හරිනේ. දැන් අපිට ගන්න net income එක හොයන්න යන්න. මේක කරනවා. net income එක හොයන්න අපි ඉස්සරහ sales දාගමු. sales කීයද? 140 අවස්ථාව 150 අවස්ථාව 160 අවස්ථාව. sales මිලියන 3යි. අපි ඊට පස්සේ බලනවා
sales මත ලාභය කීයද කියලා තියෙනවා. earning before interest and tax 15යි කියලා කියනවා. එහෙනම් earning before interest tax. හරි ඒකට බදු හා පොලි පෙර ලාභය කොච්චරද කියලා. 3000ට 15 කියන්නේ 450යි. මේක තමයි earning before tax. ඒ කියන්නේ බදු හා පොලි පෙර ලාභය මේ තියෙන්නේ. ඊළඟට මේ ලාභයෙන් අපි ඉස්සෙල්ලා මොකක්ද අයින් කරන්න අපි? ඉන්ට්‍රස්ට් එක අයින් කරනවා. ඉන්ට්‍රස්ට් එක කීයද විදියට? ඉන්ට්‍රස්ට් එක බලනවා කියන්නේ මොකක්මද? ඩෙප්ට් වතන ඉන්ට්‍රස්ට් බලන්න. එහෙනම් ඉන්ට්‍රස්ට් එක කීයද 100ට? ඉන්ට්‍රස්ට් රේට් එක 10%යි නේද? ඩෙප්ට් කීයද ආයේ අපිට? ඩෙප්ට් ආවේ 900යි 1050යි 1200යි. 900ට 10% කියන්නේ 90යි. 1050ට 10% කියන්නේ 105යි. ඊළඟ කීයද? 1200ට 10% කියන්නේ 120යි. ඔන්න අපේ ඉන්ට්‍රස්ට් එක. මේ අපේ ලාභය තියෙන. ලාභයෙන් අපි මොකද කරන්නේ? ඉන්ට්‍රස්ට් එක අඩු කරනවා. එතකොට එනවා මොකද? 300 පාලන වේගය 360යි 450 විභාගයෙන් 345යි 303යි. මේ මොකද්ද? earning before tax බදු පෙර ලාභය මේ තියෙන. දැන් මේක tax එකත් අයින් කරනවා. tax percentage එක 140යි. 360න් 140 කියන්නේ 144යි. 345 කියන්නේ 138යි. 340 කියන්නේ 132යි. මේ ටික සුළු කරගන්න. එතකොට එන්නේ මොකද්ද? අපේ net income එක. දැන් සුද්ධ ලාභ net profit එක නැත්නම් net income එක කිව්වොත් හරි. 216යි 207යි 198යි. දැන් අපි මේ එක එක අවස්ථාවකදී මොකද බලන්නේ? equity එක බලන්න. return on equity. return on equity කීයද? net income එක 216යි. equity එක බලනවා කීයද? equity කීයද තිබුණේ? අලුණ එකේ 900යි තිබුණේ. ඒතර කීයද? 216න් 900 බෙදාට පස්සේ ඒක ගුණ කරාම තියෙන percentage එකකින් 124යි. එතන 207 බෙදන්න ඒකේ කීයක් තිබුණේ? 1050ද? ඔය 1050 207 1050න් බෙදලා 100න් වැඩි කරාම පස්සේ එන්න ඕනේ 19 දශම ගානක් තියෙන. 19 ඔය. ඊට 16.5 190ට බෙදීම 1200 16.5 මොනවද තේරෙන්නේ නැතුව මොකද වෙන්නේ? අහන ප්‍රශ්න ටික එකිනෙක කරලා ගන්න. එතකොට ලේසි. මේක තුන්වෙනි එකට යන්න. තුන්වෙනි කියව ගන්න. තුන්වෙනි එක බලන්න XYZ corporation එකේ presently given credit terms එක net එක තියෙනවලු ඒකෙන් දින 30ක් ඇතුළත ඒකතු වෙන්න ඕනේ කියලා කියනවලු මිලියන 6ක credit sales තියෙනවලු average collection period මම කියන්නේ මේකේ net එක දුන්නට රැන්න අපි average collection period එක තමයි වැදගත් වෙන්නේ මේකෙදි net එකයි ඒක දෙකම දුන්නා පස්සේ average collection period එක තමයි අපි ගන්නෙ collection period එක විදිහට turnover එක ගණනය කරද්දී credit sale එක මිලියන 60යි demand එක company එකේදී credit term එකක් ගෙනවලු දින 30 තිබ්බක දින 60ට ගෙනවලු. ඒතර instigate these terms sales expected in increase. එතකොට මේක ගෙනාවට පස්සේ කියන්නේ දින 30 තිබුණ එක දින 60ට ගෙනාවට පස්සේ මෙයාලගේ sale එක 115ක් වැඩි වුණාලු තිබ්බට වඩා. දැන් පැහැදිලි additional sale එකක් හටගෙන තියෙනවා. After the change average collection period එතකොට ඊට පස්සේ average collection period 75ක් කරාලු දින 75ක්.
හරිනේ. එතකොට දැන් මේකේ ගන්න ටර්න් ඕවර් එක ගත්තී දින 45 දින 75 කියන දෙක තමයි ගන්න. හොඳේ. ඊට පස්සේ එතකොට with no difference payment habits එකේ between එක වෙලා නැහැ old and new customers ලාට වෙනසක් ඇතිලා නැහැ කියනවා. එතකොට variable cost එක දීලා තියෙනවලු 0.8. ඒ කියන්නේ රුපියල් 0.8යිලු ඒකට. එතකොට මේ 0.2යි කියන එතකොට එහෙනම් ලාභය අපි හිතා ගන්න ඕනේ. ඒක contribution එක. Companies before tax required rate එක return on investment එක තියෙනවලු 20%ක්. should the company extend the credit period. එතකොට මේ credit term එක හොඳයිද නැද්ද කියලා අහන්න. පළවෙනි පියවර මොකක්ද? පළවෙනි පියවර additional sales වල profitability. additional sales කොච්චරද දැන්? මිලියන 60යි තියෙනවලු. එතකොට ඒක 115යිලු ඉන්ක්‍රීස් වෙන්නේ. එහෙනම් additional sales කීයද කියලා බලන්න ඕනේ. චුට්ටක් මේක අඩු කරන්න පුළුවන්ද? හරි. දැන් මේක ඉස්සෙල්ලාම පළවෙනි විදිහට තමයි additional sales බලන්න ඕනේ. එතකොට additional sales බලන්නේ කොහොමද? additional sales බලන්නේ additional sales බලන්නේ අපි sale එක නැත්තම් contribution එක. contribution එක වැඩි කරනවා sales unit වල. හරිද? එතකොට දැන් ඒතර මේක තියෙනවලු මිලියන 60ක් sales තියෙනවලු. ඒතර මේකේ contribution එක දාගන්න එපා. දැන් අපිට profit margin එක කැලින් හොයාගන්න පුළුවන් 120යි කියන එක. දැන් 0.2ක් කොටන. දැන් sales එක බලන්න. sales එක 115 බලනවා. හරිද? එතකොට 60000ට 115ක් කියන්නේ එතකොට sale එක increase වෙලා තියෙනවා කීයක්ද අපේ? additional sale එක අර දින 75ක් කරපු ඉඳන් 9000ක් ඇවිල්ලා තියෙනවා additional sale. හරිද? එතකොට අපි මේක වැඩි කරනවා අපේ sale එක බලා ගන්න profit margin එකේ. එතකොට කීයද බලන්න. 120යි. 120න් වැඩි කරාට පස්සේ නැත්නම් 0.2කින් වැඩි කරත් වෙනවා. 0.2කින් වැඩි කරාම වෙනවා මෙතන 1800ක් වෙනවා අපේ additional sales. දෙවෙනි පියවර අපි බලනවා additional receivable එක. දෙවෙනි පියවර තමයි additional පළවෙනි එක additional profit එක බලනවා. ඊට පස්සේ බලනවා receivable එක කොච්චරද කියලා. additional receivable එක බලන්නේ කොහොමද? sales එක බෙදනවා. ඒ කියන්නේ credit sale එක බෙදනවා additional credit sale එක. additional credit sale එක බෙදනවා turnover එකේ. turnover. additional credit sale එක කීයද? මිලියන 9යි. මිලියන 9 නේ. ඔව් මිලියන 9යි. එහෙනම් turnover කොහොමද? අලුත් turnover කීයද? දින 45 තිබුණ එක දින 75ක් වෙලාලු. එහෙනම් turnover කියන්නේ දින 360 බෙදීම 75. 360 75න් බෙදලා බලන්න turnover කීයද කියලා. turnover කියනවා 4.8ක් විදියට. මේ යන්නේ අලුත් turnover එක. දැන් මේක බලනවා මේක බෙදෙනවා. එතකොට එනවා additional receivable කොච්චරයිද කියන්නේ. 9000 බෙදන්න turnover එකේ 1875ක් කියනවා additional receivable එක. හරිනේ. පළවෙනි පියවර එක බලනවා මොකද්ද? profitability එක බලනවා. දෙවෙනියට කරන්නේ additional receivable බලනවා. තුන්වෙනි පියවරේදී අපි කරන්නේ additional investment එක. additional investment එකක් වෙලාද කියන එක බලන්න. ඒක බලන්නේ කොහොමද? additional එකේදී අපි මම හැමතිස්සෙම මොකද? variable cost එකේ quotation එකකින් ගුණ කරන්නේ. variable cost එකේ quotation එක දීලා තියෙනවා 0.8යි කියලා. ඒක ගුණ කරන මේ additional receivable වලින්. ඒකට අපි මේකට කොච්චර පිරිවැයක් කරන්න ඕනිද කියන එක එනවා.
මේ 1875 ගුණ කරන්න 0.8. එතකොට අපි මේකට දරන්න ඕනේ 1500ක්. හරිද? එතකොට එහෙනම් මේකට අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? අපි ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් අපි මොකක්ද දරන්න ඕනේ? ඔපෝචුනිටි කොස්ට් එකක් දරන්න වෙනවා. හතරවෙනි පියවර ඇඩිෂනල් සේල්ස් වල ඔපෝචුනිටි කොස්ට් එක. එතකොට ඇඩිෂනල් සේල් ඔපෝචුනිටි කොස්ට් එක බලන්නේ ඔපෝචුනිටි කොස්ට් පර්සන්ටේජ් එක දීලා තියෙන 20යි කියලානේ. ඔව් 20යි කියලා දීලා තියෙනවා. 1500ට 120ක් බලනවා. එතකොට එනවා ඔපෝචුනිටි කොස්ට් එක 300යි කියලා. දැන් එහෙනම් මේ පළවෙනි පාර්ට් එක ඉවරයි මෙතන. දැන් අපේ දිනනවා දෙවෙනියට කරන්නත් තව වැඩ. මොකද්ද? මේකෙත් කලිනුත් සේල්ස් තිබිලා තියෙනවා. ඉතින් ඒ ටිකටත් බලන්න බෑ. මොකද අලුත් වැඩ දුන්නම පරණයත් අහන මොකද නැත්තේ කියනවා. පස්වෙනි පියවරට යනවා. පස්වෙනි පියවරේදී කරන්නේ old sale වල old turnover එකකින් receivable බලනවා. old sales එක කීයද තිබුණේ? 60000. කියන්නේ මේ 60000 කියන දහස් වලින්ද මිලියන 60යි කියන එක. මිලියන 60 බෙදනවා old turnover කීයද? old turnover දින 45 ද එහෙනම් 360 බෙදන්න 45. දින කීයද එන්නේ එතකොට? net return ඔය කීයද? 360 බෙදීම 45. turnover කියනවා 8යි කියලා. මේ තිබුණේ පරණ turnover. එහෙනම් 8ෙන් බෙදුවම පස්සේ එනවා මෙතන receivable එක කීයද කියලා. 60000 8ෙන් බෙදුවට පස්සේ එනවා 7500යි කියලා. 6 වෙනි පියවර old sale වල new turnover එක යටතේ බලනවා receivable කොච්චරද කියලා. එතකොට 60000යි ඒක බෙදනවා new turnover කීයද? 4.8යි. 60000 4.8ෙන් බෙදුවට පස්සේ එනවා 12500. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් තියනවාද කියලා බලන්න ඕනේ. මේකේ නම් ඇඩිෂනල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනද කියලා බලනවා. ඒක බලන්නේ new එකෙන් new receivable එකෙන් අඩු කරනවා old receivable එක. හරිද? ඒතර new receivable එක කීයද තිබුණේ? 12500. දැන් 7500 old එක. දැන් ඒතර 5000ක් තියෙනවා ධන. මෙතන උත්තරේ ධන නම් අපි අනිවාර්යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා කියන එකේ අදහස අනිත් පැත්තෙන් අපිට ඔපචුනිටි කොස්ට් එකක් දාරන්න වෙනවා කියන එක. එහෙනම් අපි මේකටම ඔපචුනිටි කොස්ට් එක බලනවා 8 වෙනි පියවරේදී. 8 වෙනි පියවරේදී ඔපචුනිටි කොස්ට් එක බලනවා. 5000ට 120ක් 1000යි. හරිනේ? ඒතර ඔපචුනිටි කොස්ට් එක එතන 1000යි. දැන් ටෝටල් කොස්ට් එක බලන්න.